ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ආයුබෝවන් සර්. හරි. මම කරලා ගන්න ඕගොල්ලන්ට ලබා දීලා තියෙන මාර්තු මාසෙට දාලා ටැග් එකේ තියෙන ව්‍යාකරණ නිබන්ධනය භාෂාව සම්බන්ධ අක්ෂර මාලාව සහ භාෂාව සම්බන්ධ නිබන්ධනය. මොකද අපි විෂය සාකච්ඡා කරගෙන යද්දී ඔයගොල්ලෝ දන්නවා මම ඔයගොල්ලන්ට කලින් පැහැදිලි කරලා දෙනවා අපි සිංහල විෂය කොටස් 3කින් තමයි අපේ අධ්‍යයන කටයුතු නැත්නම් ඉගෙන ගන්න වැඩ කොටස කරගෙන යන්නේ. එකක් අපි දන්නවා සාහිත්‍ය විමසුම කියන කොටසින් අපි යනවා සාහිත්‍ය පාඩම් ටික වෙනම සකසාගෙන යනවා සාහිත්‍ය විමසුම. අපි දැන් පාඩම් දෙකක් සාහිත්‍ය විමසුම යටතේ සාකච්ඡා කරමින් ඉන්නවා මේ වෙනකොට. ඊළඟ එක පළවෙනි. දෙවෙනි එක අපි ගත්තොත් එහෙම අපේ දෙවෙනි කොටස විදිහට අපි දන්නවා පෙළපොත විමසුම කරගෙන යනවා. පෙළපොත විමසුම වෙනම කරගෙන යනවා. ඒකේ අපි දැන් පාඩම් 3කට වඩා වැඩි ප්‍රමාණයක් අවසන් කරමින් තියෙනවා. ඊළඟ අපි ගත්තොත් තුන්වෙනි කොටස විදිහට අපි අද පටන් ගන්න කොටස ඒ තමයි ව්‍යාකරණ විමසුම. පුතේ ව්‍යාකරණ විමසුම අද තමයි පළවෙනි එක පටන් ගන්නෙ. ව්‍යාකරණ විමසුම කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ සිංහල විෂයේ සාහිත්‍ය කොටස වෙනම යනවා වගේම ව්‍යාකරණ කොටසත් වෙනම ප්‍රධාන මාතෘකා ටික අභ්‍යාස සහිතව කරගෙන යන්නට. එතකොට ව්‍යාකරණ වල අපේ පළවෙනි මාතෘකාව වෙන්නේ 10ත් 11ත් දෙකේම තියෙන ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාවක් වෙන්නේ අක්ෂරමාලාව. අක්ෂරමාලාව. ඒතර 10 ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා ව්‍යාකරණ විමසුම් මාතෘකා කීපයක් තියෙනවා. පළවෙනි එක බවට පත් වෙන්නේ අපි දැන් මේ කතා කරන්න උත්සාහ කරන පටන් ගන්න අක්ෂරමාලාව භාෂාව සහ අක්ෂරමාලාව. අපේ දෙවෙනි මාතෘකාව වෙන්නේ ක්‍රියාපද මාතෘකාව. අපේ තුන්වෙනි මාතෘකාව වෙන්නේ 10 වසරේ සංධි මාතෘකාව සංධිපද. හතරවෙනි ව්‍යාකරණ මාතෘකාව වෙන්නේ අව්වේ පද කියන ව්‍යාකරණ මාතෘකාව. මෙන්න මේ ප්‍රධාන ව්‍යාකරණ මාතෘකා හතර තමයි 10 ශ්‍රේණිය අපගේ අවධානයට යොමු වෙන්නේ. ඊට අමතරව පුතේ මතක තබා ගන්න ඕන මේ පෙළපොත විමසුම කියන එකේ පෙළපොතේ සාහිත්‍ය කොටස් වලට අමතරව තවදුරටත් ව්‍යාකරණ අනු කොටස් ටිකක් හැම පාඩමකම තියෙනවා. අපි දැන් ගිය සතියේ සාකච්ඡා කරා ඔයගොල්ලොත් එක්ක සාම්ප්‍රදායික ප්‍රාදේශීය ව්‍යවහාරය. ඒ වගේ ඒකත් එක මාතෘකා කොටසක් ප්‍රාදේශීය ව්‍යවහාර කියලා කියන්නේ එක කොටසක් විතරයි. අපි ඒක ව්‍යාකරණ මාතෘකාවක් විදිහට ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒක නිසා ව්‍යාකරණ මාතෘකාවල අනු කොටස් එහෙම මෙහෙම පෙළපොත විමසුම කියන මාතෘකාව යටතේ එනවා. දැන් අපි දැක්කා ක්‍රියාපද කීපයක් අපි හඳුනාගෙන තිනවා. අව්‍යපද කොටසක් අපි සාකච්ඡා කරලා තිනවා. සමානාර්ථ පද, විරුද්ධාර්ථ පද ආදී කොටගත්තු කොටස් කීපයක් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. හරිද? හරි. ඒක පොඩ්ඩක් මතක තබා ගන්න ඕන. ඔබට පුළුවන් මේ කිව්ව කාරණාව පිළිබඳ අවධානය යොමු කරන්න. හරිද? හරි. එහෙනම් අපි බලමු අද දිනේ අපේ සාහිත්‍ය කොටසට යන්න නැතුව මම ඉස්සෙල්ලාම අද ව්‍යාකරණ කොටසට අපගේ අවධානය යොමු කරනවා. ව්‍යාකරණ විමසුම මාතෘකාවයටදී මාර්තු මාසෙට දාලම ඔයගොල්ලෝට ලැබිලා තියෙන නිබන්ධනයේ සාකච්ඡා කරන්න තියෙන පළවෙනි ව්‍යාකරණ මාතෘකාව වන අක්ෂර භාෂාව සහ අක්ෂරමාලාව කියන කොටස අද දිනේ අපි අපගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම අපි සාමාන්‍ය පන්තිත් මේ ආකාරයෙන් මත දිනේ මේ කොටස සාකච්ඡා කරා. ඉතින් ඒ කොටස අපි මේ ඔන්ලයින් පන්තිත් අද දිනේ සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද සාකච්ඡා කරලා කරන්න තියෙන කොටස. ඒ නිසා ව්‍යාකරණ විමසුම මාතෘකාව කියන දේශයේ පළවෙනි මාතෘකාවට අපගේ අවධානය අපි මේ වෙලාවේ යොමු කරන්නට ඕන. ඒ අනුව ඔබට ලැබිලා තියෙන නිබන්ධනයේ පළවෙනි පිටුවේ තියෙනවා භාෂාව කියන මාතෘකාව. භාෂාව කියන මාතෘකාව තියෙනවා. හරිද? භාෂාව කියන මාතෘකාව පළවෙනි පිටුවේ ඔයගොල්ලන්ට පුළුවන් ගන්න. එතකොට අපිට පේනවා මේ භාෂාව කියන මාතෘකාව පිළිබඳව අපගේ අවධානය යොමු කරන්නට ඕන. මොකද භාෂාවේ කොටසක් තමයි ව්‍යාකරණය.
ලේඛනය. එතකොට අපි භාෂාව ඉගෙන ගන්න භාෂාවේ කතනයක් ඉගෙන ගන්නවා ලේඛනයක් ඉගෙන ගන්නවා. නමුත් අපි මේ ව්‍යාකරණය තුළ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ අපි කතනය කෙරෙහි, කතන ව්‍යවහාර කෙරෙහි. අපි එහෙම විශේෂ අධ්‍යයනයක් කරන්නේ ඉගෙන ගැනීමක් කරන්නේ නැහැ. ඒවා උසස් අධ්‍යාපනයේ තමයි ඔය කතන ව්‍යවහාර ක්‍රම විශේෂ අධ්‍යයනයක් විශේෂ ඉගෙන ගැනීමක් කරන්න. නැත්නම් අපි තෝරා ගැනීම ඉගෙන ගැනීමක් කරන්නේ. අපි මෙතනදී අවධානය කරන්නේ ලේඛනය වඩා නිවැරදිව කොහොමද ගොඩනගාගන්නේ කියලා. ඒකෝද අපිට භාෂාව කියන මාතෘකාව අමතක කරන්න බෑ. භාෂාව පිළිබඳව අපි යම් කිසි ඉගෙන ගැනීමක් යම් කිසි දැනුමක් අපිට භාෂාව සම්බන්ධයෙන් තියෙන්න ඕන. ඒක නිසා දැන් භාෂාව කියන මාතෘකාව ගත්තහම අපි දන්නවා භාෂාව කියලා කියන්නේ මිනිසාගේ ප්‍රධානතම සංනිවේදන මාධ්‍යය. ඔබේ නිබන්ධනෙත් ඇති. ඉරක් කැඳ ගන්න ඒකට හයිලයිට් කරගන්න මිනිසා භාෂාව කියලා කියන්නේ අපෙන් අහුවොත් කෙටියෙන් අපි කියනවා මාතෘකාව නැත්නම් කෙටියෙන් නිර්වචනය කරනවා භාෂාව යනෝ මිනිසාගේ ප්‍රධානතම සංනිවේදන මාධ්‍ය වේ කියලා. ඉරක් කැඳ ගන්න ඒකට හැම කෙනෙකුටම පුළුවන් වෙනවා මේක. භාෂාව යනෝ මිනිසාගේ ප්‍රධානතම සංනිවේදන මාධ්‍ය වේ. භාෂාව යනෝ මිනිසාගේ ප්‍රධානතම සංනිවේදන මාධ්‍ය වේ. උතේ සංනිවේදන මාධ්‍ය කියන එක ගත්තාම මිනිසාගේ ප්‍රධානම සංනිවේදන මාධ්‍ය භාෂාව වුණාට වෙනත් සංනිවේදන මාධ්‍ය නැහැ කියලා එකකින් අදහස් වන්නේ නේ. සංනිවේදන කාර්යසදා භාවිතා කරන මාධ්‍ය. මොකද අපි දන්නවා භාෂාව හැරෙනකොටගෙන අපි සංනිවේදන මාධ්‍යයන් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තා. අපේ මාර්ග සංඥා කියලා කියන්නේ සංනිවේදන මාධ්‍යයක්. මාර්ග සංඥා කියන සංනිවේදන මාධ්‍යයක්. සංනිවේදන කාර්ය කරනවා ඒක. සංනිවේදන. දැන් අපි උදාහරණයක් විදිහට ගොළු නැත්නම් අපි කියන ගොළු අයට භාෂාව භාවිතා කරන ක්‍රමයක් විදිහට සංනිවේදන මාධ්‍යයක් වෙනවා. මේ ක්‍රමෙට සංනිවේදන කාර්ය කරන එක සංනිවේදන මාධ්‍යයක්. බ්‍රේල් ක්‍රමය සංනිවේදන මාධ්‍යයක්. අන්ද අය භාවිතා කරන ක්‍රමය. ඒතර මෙන්න මේ ආදීකට ගත්තු සංවේදන මාධ්‍ය අතරින් මේ ආදීකරගත් සංවේදන මාධ්‍ය අතරින් භාෂාව කියන සංවේදන මාධ්‍ය තියෙන්නේ සුවිශේෂී ස්ථානයක්. සියලු සත්ත්ව ප්‍රජාව ගත්තාම මිනිසා කියන සත්වයා ඉපදවාගත්තු වටිනාම ක්‍රමවේදයක් වටිනාම තැලුම් වේගයක් තමයි භාෂාව කියලා කියන්නේ. ඒක අපි විශේෂයෙන්ම උදාහරණ කරගන්නට ඕන භාෂාව. ඒ තරම් වටිනාකමක් තියෙනවා වෙනත් සංවේදනක මාධ්‍ය ක්‍රමවේද ගත්තන් පස්සේ. ඊළඟට ඒක තමයි පළවෙනි කාරණාව භාෂාව කියලා කියන්නේ මිනිසාගේ ප්‍රධානතම සංවේදන මාධ්‍ය වෙනත් සංවේදන මාධ්‍ය අතරේ තියෙන. දෙවෙනි කාරණාව හයිලයිට් කරගන්න ඕන මම කියන්නම් එක භාෂාව මෙන්න මේ දෙක මත අනුගත වෙනවා. එකක් තමයි සමාජ විද්‍යාත්මකයි පුතේ. සමාජ විද්‍යාත්මකයි. අනික තමයි ජීව විද්‍යාත්මකයි. ජීව විද්‍යාත්මකයි. පුතේ භාෂාව සමාජ විද්‍යාත්මකයි ජීව විද්‍යාත්මකයි. ඇයි අපි එහෙම කියන්නේ? මතක තබා ගන්න භාෂාව සමාජ විද්‍යාත්මකයි කියලා කියන්නේ. ජීවියා එවතන් ඒ මානවයා ජීවත් වන්නා වූ සමාජය අනුව භාෂාව පිළිටන. උදාහරණයක් විදිහට ගත්තොත් එකම දිනේ ඉපදුණු දකුණේ ඉන්න දරුවෙක් සහ උතුරේ ඉන්න දරුවෙක් එදිනම දකුණේ ඉන්න දරුවා උතුරට යන උතුරේ ඉන්න දරුවා දකුණට එනවා. ඉපදුනේ කොහෙද කියන එක තන දාලා වෙන්නේ නැහැ පුතේ. එයා ජීවත් වෙන සමාජය මොකද්ද? උතුරු සමාජය නම් එහි වැඩිපුර ජීවත් වෙන්නේ දමිළ ප්‍රජාව නිසාම ඒ සමාජය දමිළ ප්‍රජාවේ ජීවත් වෙන අර සිංහල දරුවා ඉගෙන ගන්න දන්නේ දෙමළ. ඒ කියන්නේ වහර කරන දෙමළ භාෂාව. ඒ උතුරු පළාතේ ඉපදිච්ච දෙමළ දරුවෙක් ඇවිල්ලා සිංහල පවුලක ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන දරුවෝ ඉගෙන ගන්න දෙමළ භාෂාව නෙවෙයි සිංහල භාෂාව. ඒ නිසා භාෂාව සමාජ විද්‍යාත්මකයි. එංගලන්තේ ඉන්න කෙනාට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ ලංකාවේ ඉන්න කෙනාට සිංහල හෝ දෙමළ පුළුවන් වෙන්නේ ඒ ඉපදින ඉන්න භාෂාව ඉන්න සමාජයක්. ඒ නිසා භාෂාවක් ගත්තම සමාජ විද්‍යාව. අපි ඉන්න සමාජය වෙනස් කළොත් අපේ භාෂාව වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ දැන් ගිහිල්ලා එංගලන්තේ පදිංචි වුණොත් ඔබට තව වසර කිහිපයක් ඇද්දී පුළුවන් වෙනවා ඉංග්‍රීසි භාෂාව. ඒක තමයි විශේෂත්වය. ඔබ එංගලන්තේ ඉන්න කෙනෙක් ලංකාවේ වෙලා පදිංචි වුණොත් කුඩා කාලේදී විශේෂයෙන්ම ඔහු ටිකක් කල් යනකොට ඔහු ඒ ව්‍යවහාර කරන්නේ ඒ ඉන්න සමාජීය භාෂාව. ඒ නිසා භාෂාව සමාජ විද්‍යාත්මකයි. මොකද ඒ හිමිවන්නේ උප්පත්තියෙන්ම නෙවෙයි. ඒ කියන්නේ භාෂා මාධ්‍ය හිමිවන්නේ උප්පත්තියෙන් නෙවෙයි. ජීවිත සමාජ විද්‍යාත්මකයි ඒ සමාජයට අනුග්‍රහය කරනවා. ඒ වගේම භාෂාව පුතේ මතක තබා ගන්න ජීව විද්‍යාත්මකයි. ජීවීන් කියලා ගත්තහම ඒ ජීවි කොටස් අතරේ
වඩා දියුණු ජීවිත කොටසක් කරන මිනිස්යාන මානවයා කියන ජීවිතයට පමණයි භාෂාව පිළිගන්න. මේ භාෂාව පිළිගන්න. භාෂාවෙත් මේ තරම් හැකියාවක් තියෙනවා. මේ තරම් හැකියාවක් තියෙනවා. මේ තරම් විශේෂත්වයක් දක්වන භාෂාවක් විවහාර කරන්න පුළුවන්කම තියෙන්නේ මානවයා කියන ජීවිතයට පමණයි. ඒක නිසා අපි කියනවා භාෂාව සමාජ විද්‍යාත්මකයි වගේම ජීව විද්‍යාත්මකයි. භාෂාව සමාජ විද්‍යාත්මකයි ජීව විද්‍යාත්මකයි කියලා කියන්නේ. ඒක නිසා ඉතින් ওই වෙලාවේ තව කාරණාවක් ප්‍රායෝගික කාරණාවක් ඔබට පැහැදිලි කරන්න කැමතියි. උදේ අපි භාෂාව කතා කරන්නේ භාෂාවක් අපි විවහාර කරන්නේ මම කිව්වා එකක් ඒ සමාජයට අනුව ජීවත් වෙන සමාජයට අනුව. ඒ වගේම භාෂාව ජීව විද්‍යාත්මකයි කියලා කියනවා. මිසාගේ ප්‍රධාන සංවේද මාධ්‍ය භාෂාව සමාජ විද්‍යාත්මකයි ජීව විද්‍යාත්මකයි. මම පැහැදිලි කරපු කාරණා තා පොඩ්ඩක් පසු පැහැදිලි කරා. ඊට පස්සේ ඔය ටික ඔයගොල්ලෝ නිබන්ධනය කරලා හයිලයිට් කරගන්න කියලා මම කිව්වා. කාරණා දෙකක්. ඊළඟට පුතේ භාෂාවක් මගේ මේ සාදු කර ලබන කාර්යයන් බොහෝ තියෙනවා. කාර්යයන් දෙකක් ලියන්න ඉඩ තියලා තියෙනවා. මම තව ටිකකින් මේ කාර්යයන් දෙක කියන්නම්. නැත්නම් පස්සේ අපි ලියා ගන්නකොට ඒක ඉච්චර ගැටලුවක් නෙවෙයි. ඊළඟට අපි ගත්තොත් එහෙම භාෂාව මිනිසා භාවිතා කරන භාෂාවත් සත්වයා භාවිතා කරන භාෂාවත් අතර වෙනසක් තියෙනවා. ඒක තමයි මිනිසා භාෂාව භාවිතා කරලා බොහෝ කාර්යයන් ඉටු කර ගන්නවා. විශාල කාර්යභාරයක් කර ගන්නවා භාෂාව භාවිතා කරලා. උදාහරණයක් විදිහට ගත්ත සංස්කෘතිය දිහා පවත්වාගෙන යනවා. මේ දෙයාදික අපි ඉස්සර ලියන්න හදන. අර වගේ බොහෝ වැදගත් කාර්යයක් කරනවා. හැබැයි සතුන් භාෂාව භාවිතා කරනවා. හැබැයි සත්වයා භාෂාව භාවිතා කරලා ඉටු කර ගන්න ලබන්නේ ඊටාම සීමිත කාර්යයන් ප්‍රමාණයක්. ඕන් දුක ප්‍රකාශ කරන්න භාෂාව භාවිතා කරනවා. වේදනාව, දුක වේදනාව, සංතාපය වගේ ස්වභාවයන් ප්‍රකාශ කරනවා. ඊට අපි ගත්තොත් එහෙම ඕන් කුසගින්න වගේ සීමිත කාර්යයන් වලට භාෂාව භාවිතා කරනවා. තමන්ට කරදරයක් ආවම ඒ කරදරකාරී ස්වභාවය අන්‍යයන්ට ප්‍රකාශ කරන්න භාෂාව භාවිතා කරනවා. ඒ හැමකට වුන් භාෂාව භාවිතා කරන්නේ නෑ මතක තබා ගන්න. ඒකනේ මම කියන්නේ මිනිසා විශාල කාර්යභාරයක් භාෂාව භාවිතා කරගෙන ඉටු කරගත්තත් සත්වයා සීමිත කාර්යභාරයක් කීපයක් තමයි භාෂාව භාවිතයෙන් ඉටු කරගන්න ලබන්නේ කියන එකත් ඔයගොල්ලෝ මතක තබා ගන්නට ඕන. මම හිතන එකත් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. ඒ නිසා ලියා ගන්න ඉස්සනක් තියෙනවා. මෙතන මිනිසාගේ භාෂාව හා සත්වයින්ගේ භාෂාව අතර වෙනස කියලා තියෙන දන පේලි හතරක් විතර ලියා ගන්න. ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. ලියා ගන්න එක මිනිසාගේ භාෂාව හා සත්වයින්ගේ භාෂාව අතර වෙනස කියන තැනට ලියා ගන්න මෙන්න මෙහිම. එතන ඔයගොල්ලෝ පේනවා නිබන්ධනය ගත්තාම ඔයගොල්ලන්ට නිබන්ධනේ ලියා ගන්න පුළුවන් මිනිසාගේ භාෂාව සහ සත්වයින්ගේ භාෂාව අතර වෙනස. මෙහෙම යන්න. සෑම සත්වයකටම භාෂාවක් ඇත. නමුත් සෑම සත්වයකටම භාෂාවක් ඇත. නමුත් මිනිසා නැත්නම් මානවයා කිලුවක් නැහැ. භාෂාව භාවිතා කොටගෙන විශාල කාර්යභාරයක් ඉටු කර ගනු ලබන අතර සත්වයින් භාෂාව භාවිතා කොටගෙන
ඉටු කරගනු ලබන්නේ සත්වයින් භාෂාව භාවිතා කොටගෙන ඉටු කරගනු ලබන්නේ කුසගින්න කමාවක් වේදනාව ආදී කුසගින්න වේදනාව ආදී සීමිත කාර්යභාරයක් පමණි මෙන්න මේ මෙතන තමයි ඔය අපි ලිව්වේ ඊළඟට අපි ගත්තොත් පුතේ මේ වෙනදම මේවා සටහන් අපි වෙනද නම් පොතේ ලිව්වා සටහන මේ සම්පූර්ණ සටහන ලිව්වා දැන් මේ ඔන්ලයින් ක්‍රමවේදයත් එක්ක කාලේ ප්‍රශ්නේ තියෙන නිසා තමයි අපි මේක මේ සටහනක් විදියට නිබන්ධනයකින් අරගන්නේ නැත්නම් මේවා අපි වෙනද සටහන් පොතේ ලිව්වා කාරණා මේ එතකොට ඔබට වැඩි වක්කීමක් තියෙන මේවා පාඩම් කරගන්න මොකද මේවා කතා කරලා සටහන් පොතේ ලියනකොට අපි එකක් ලේඛනය හුරු වෙනවා අනිත් එක ලියන දේ අපිට හොඳට මතක හිටිනවා කතා කරලා ලියද්දි තවත් වැඩිම මතක හිටිනවා ඒකයි මේ කරන්නේ හරි භාෂාව දැන් ඔන්න මම පළවෙනි කාරණාව මෙතනින් අවසන් කරනවා භාෂාව කියලා කියන්නේ ප්‍රධාන විෂය ප්‍රධාන සංවේදන මාධ්‍ය ඒක ජීව විද්‍යාත්මකයි සමාජ විද්‍යාත්මකයි භාෂාවය වගේ විවිධ කාර්යයක් ඉවර ගන්නවා ඒක කීපයක් අපි ලිව්වේ නැහැ තවම ඒ වගේ මිනිසාගේ භාෂාව සත්ත්වගේ භාෂාව අතර වෙනසක් තියෙන නිසා විශාල කාර්යභාරයක් ඉවර ගත්තා සත්ත්වයින් ඉවර ගන්න ඉතාම සීමිත කාර්යභාරයක් පමණයි භාෂාව භාවිත කරලා ඊළඟට අපි යනවා ඊළඟ කොටසට භාෂා විවහාර කර ලබන ආකාරයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා කතන විවහාරය පළවෙනි එක ලියා ගන්න මෙන්න මෙතනට කතන විවහාරය දෙවෙනි එක තමයි ලේඛන විවහාරය දෙවෙනි එක තමයි ලේඛන විවහාරය පළවෙනි එක කතන විවහාරය දෙවෙනි එක ලේඛන විවහාරය දැන් කතන විවහාරය කියන තැන වරහන් ඇතුලේ ලියා ගන්න. ඒ කියන්නේ අංක එකටනේ කතන විවහාරය ලිව්වේ. එතන වරහන් ඇතුලේ ලියා ගන්න. භාෂණය කියලා. මෙන්න මෙතන කතන විවහාරය කියලා ලිව්වා. එතන ඉස්සරහින් වරහන් ඇතුලේ ලියා ගන්න භාෂණය කියලා. මූර්ධජ නයන්න, මූර්ධජ ෂයන්න. භාෂණය. දෙවෙනි පේලියේ ඔගොල්ලෝ ලිව්වා ලේඛන විවහාරය කියලා. ඒ භාෂාවේ ප්‍රධාන විවහාර දෙකයි. විවහාර කරන ආකාර දෙකයි. භාවිතා කරන ආකාර දෙකයි. කතන විවහාරය දෙවෙනි එක ලේඛන විවහාරය. ලේඛන විවහාරය කියන දේ ඉස්සරහින් වරහන් ඇතුලේ ලියන්න ලේඛනය කියලා. කලින් එකේ අපි ලිව්වා භාෂණය කියලා මේකේ අපි ලියනවා ලේඛනය කියලා. කතන විවහාරය ලේඛන විවහාරය. පුතා අපි බලමු කතන විවහාරය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ මොයින් පුතේ ශබ්ද නිකුත් කරනවා. මෙන්න මේ ශබ්ද භාවිතා කරලා ආරම්භයේම මිනිසා තනාගෙන තිබෙන භාෂා විවහාරය තමයි ඉස්තනේ මෙතන ඉතින් මිනිසාගේ මුවින් නිකුත් කරන ශබ්ද භාවිතා කරමින් මානව ඉතිහාසයේ ආරම්භයේදීම මිනිසා තනාගත් භාෂා විවහාරය ඉස්තනේ විවහාරයයි කියලා ලියා ගන්න. කතන විවහාරයයි කියලා ලියා ගන්න.
මිනිසා ආරම්භයේ මානවයා ඉතිහාසයේ ආරම්භයේම තනාගත්ත භාෂා විවහාරය තමයි කතන විවහාරය කියලා කියන්නේ. භාෂා විවහාරය තමයි කතන විවහාරය කියලා කියන්නේ. එතන මේක මිනිසා ඊටාම මේ විවහාරය ගත්තාම ඊටාම බලවත් ප්‍රබල විවහාරයක්. මේක ලෝකේ සෑම ජන කොට්ටාසිකම් පාහේ දක්නට ලැබෙනවා. ඉතින් ලියාගන්න මේ ඊටාම බලවත් භාෂා විවහාරයක් අතර ලෝ සෑම ජන කොට්ටාසිකම් පාහේ කතන විවහාරය නැත්නම් මෙහෙම ලියා ගන්න සෑම ජන කොට්ටාසිකම් පාහේ මෙම භාෂා විවහාරය මෙතන ලියා ගන්න මෙම භාෂා විවහාරය දැකිය හැකියි. මෙම භාෂා විවහාරය දැකිය හැකියි. අපිට පේනවා මිනිසාගේ මුවින් නිකුත් කරන ශබ්ද මිනිසා භාවිතා කරනවා මිනිස් මානවය ආරම්භයේ ඉඳලම කතා කරනවා. එතකොට ඒක තිබුණේ ඉස්සෙල්ලම තනාගත්තේ ඒක කියලා මින් පැහැදිලි වෙනවා. මේ ලෝකේ තාම බලවත් විවහාරයක් මේක. ලෝකේ සෑම ජන කොට්ටාසයකම තියෙන භාෂා විවහාරයක් තමයි කතන විවහාරය කියන්නේ කියලා ඔයගොල්ලන්ට මෙතනින් පැහැදිලි වෙනවා ඇති. ඊළඟට ගත්තාම පුතේ භාෂණය එවත් කතනය කියන කතා කරන එක දෘශ්‍ය රූප කියලා කියන පේන රූප බවට පත් කරගෙන මිනිසා තනාගත්ත මාර්ගය තමයි ලේඛනය කියලා කියන්නේ. කතා කරන නැත්නම් කතා කරන වචන, කතා කරන ශබ්ද, කතා කරන භාවිතා කරන ශබ්ද මිනිසා රූප බවට පත් කරන ගත්තා. මිනිසා කතා කරනවනේ වචන. ඒ කතා කරනකොට ශබ්ද නිකුත් වෙනවා. පුතා මේ ශබ්ද වලට මිනිස්සු මොකක් කරාද? හැදුව රූපයක්. ඒ රූප සිංහල භාෂාවේ රූප විනාශ, ඉංග්‍රීසි භාෂාවේ ශබ්දෙට දින රූපය විනාශ, දෙමළ භාෂාවේ ශබ්ද වලට තියෙන රූප විනාශ, වෙනත් ජපන් භාෂාවේ ශබ්දයෙන් කතා කරන වචන වලට එන ශබ්ද රූප විනාශ, ඊළඟට ප්‍රංශ භාෂාවේ විනාශ, මේ අරාබි භාෂාවේ විනාශ ආදී කොටගත් භාෂාවෙන් භාෂාවට භාෂා විවහාර කරන සෑම ජන කොටසක්ම Tamanගේ මුවින් නිකුත් කරන ලබන ශබ්ද සඳහා ඒ ශබ්ද සංකේත කරන්න දෘශ්‍ය රූප තනාගත්තා. පුතා ඒ දෘශ්‍ය රූප වලට අපි කියනවා අක්ෂර කියලා. අපි පස්සේ කතා කරනවා. ඒකට අපි කියනවා ලේඛනය කියලා. ලේඛනය කියලා. මේ දීර්ඝ කාලයක් මානවයා සංවේදන කාර්යයට නිරතලා ඇති මෙන්න මේ කතන විවහාරය. ඒ කතන විවහාරයෙන් පස්සේ මිනිසා පණිවිඩ මොකක් සඳහාද ලේඛනය හදාගන්නේ? මිනිසා දීර්ඝ කාලයක් මොකද්ද කරේ සංවේදන කාර්යය සඳහා නිරත කරගත්තේ? කතන විවහාරය. කතා කිරීම විතරයි සංවේදනය. අන්න පුතේ සංවේදනයේ තවදුරටත් දියුණු වෙනවා දියුණු සමාජය තුළ. සමාජය දියුණු වෙන්නේ. ඒ පණිවිඩ වැඩි කාලයක් තබා ගන්නවා. වැඩි දුරක් ගෙන යනවා. මිනිසා භාවිතා කරන්න පටන් ගන්නවා මොකක්ද? ලේඛනය. වැඩි කාලයක් තබා ගන්න, වැඩි දුරක් තබා ගන්නවා. ලේඛනය භාවිතා කරනවා. මොකද වර්තමානයේ වෙනකොට ලේඛනයටත් තව දියුණුවක් ඇවිල්ලා තියෙනවානේ. මොනවද කියන්නකො ලේඛනය මේ වැඩි කාලයක් තබා ගන්න, වැඩි දුරක් ගෙන යන්න මේ කතා කරන එක තියාගන්න පුළුවන් තවත් දියුණු වීම තියෙනවා අපේ සමාජයේ. කියන්නකො උදාහරණයක්. ලේඛනට අමතරව අපි මේ කතා කරන දේවල් ගොඩක් කල් තියාගන්නත් වැඩි දුරක් ගෙනියන්නත් වර්තමානයේ වැඩිපුර භාවිතා කරන මොකක්ද? පාස් ක්‍රම තාක්ෂණය පාවිච්චි කරනවා. අපිට පේනව එහෙනම් ලේඛනය කියන එකේ තව සංසිද්ධි කීපයක් මතුවලා තියෙනවා. නේද? මෘදුකාංග කියන තැනට එන්නේ ඒක. මෘදුකාංග කියන තැනට ඇවිල්ලා ගෙනියන්නේ ඒක. අපි කතා කරන එක ලියන්නම ඕනේ නැහැ, ලේඛනගත කරන්නම ඕනේ නැහැ වර්තමානයේ වෙති නේද? අපිට පේනවා ඒක රෙකෝඩින් එකක් බවට පත් කරලා ගෙනියන්න පුළුවන්, තබා ගන්න පුළුවන්. එහෙනම් ලේඛනය වෙනුවට තවත් විවහාරයක් මිනිස්සු තනාගෙන තියෙනවා. කතන විවහාරයෙන් පස්සේ ලේඛන විවහාරයේ තවත් දියුණුවක් අපිට පේනවා. මොකද ලේඛන විවහාරයේ මිනිස්සු තනාගැනීමේ කාර්යභාරයන් දෙකයි. එකක් තමයි පණිවිඩයේ වැඩි කාලයක් තබා ගන්න, අනිත් එක තමයි වැඩි දුරක් ගෙන යන්න. දැන් මේ දෙක ලේඛනයට අමතරව තවත් දියුණු තාක්ෂණික භාවිතා කරලා කරනවා. අපිට පේන භාෂාව තවදුරටත් මානවයා දියුණු පවුණු භාවයට පත් කරගෙන තියෙනවා. හරි. අපි යමු එතනින් ඉස්සරහට. දුරක් කරාගෙන යාමට මිනිසා ලේඛන විවහාරය නිර්මාණය කරගත්තේ. ලේඛන විවහාරය මොකද්ද ලේඛන විවහාරය කියන්නේ කියලා ලියන්නේම මිනිසාගේ මෙතන මෙතෙන්ට ලියන්නේ මෙන්න මෙතෙන්ට මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද මිනිසාගේ මුවින්
නිකුත් වන ශබ්ද. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද. සංකේත බවට පත් කර ගනිමි. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද. සංකේත බවට පත් කර ගනිමි. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද සංකේත බවට පත් කර ගනිමි. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද සංකේත බවට පත් කර ගනිමි. මිනිසා නිපදවාගත් භාෂා විවහාරය. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද සංකේත බවට පත් කර ගනිමි. මිනිසා නිපදවාගත් භාෂා විවහාරය එකත් භාෂා විවහාරයක්. ඒකට අපි කියනවා ස්තනේ. එච්චර ලියන්න ඕනේ තුටි ලියන්න ඕනේ තුටි ලියන්න. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද සංකේත බවට පත් කර ගනිමි. මිනිසා නිපදවාගත් මිනිසා නිපදවාගත් භාෂා විවහාරය ඒ දක්වා ලියන්න. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද සංකේත බවට පත් කර ගනිමින් සංකේත බවට පත් කර ගනිමින් මිනිසා නිපදවාගත් භාෂා විවහාර. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද සංකේත බවට පත් කර ගනිමින් මිනිසා නිපදවාගත් භාෂා විවහාරය පුතේ ලේඛන විවහාරයයි. ලේඛන විවහාරය. එම ශබ්ද අර මුවින් කරන ශබ්ද සංකේත අපි අක්ෂර කියලා සලකලා හඳුනා ගන්නවා. ඔගොල්ලෝගේ පෙළ පොතේ සාහිත්‍ය පොතේ නෙමෙයි අනෙක් පෙළ පොතේ දෙවැනි පාඩමේ තියෙන කොටසකට අපි මෙතනින් ඉදිරියට අවධානය යොමු කරන්නේ. පුතේ අපි දැක්ක භාෂාවේ ලක්ෂණ ටිකක් දැක්ක. භාෂා ප්‍රධාන සංවේදන මාධ්‍ය ඒක සමාජ විද්‍යාත්මකයි ජීව විද්‍යාත්මකයි කියව භාෂාව භාවිතා කරමින් නිසා විවිධ කාර්ය ඉටු කර ගන්නවා. මානවයා භාෂාව භාවිතා කරලා ඉටු කරන කාර්යයන්ට වඩා සත්වයන් ඉටු කර ගන්න කාර්ය අඩුයි. ප්‍රබල ලෙස භාෂාව භාවිතා කරන සත්ත්වෙක් බවට මානවයා පත් වෙනවා. ඒ වගේම භාෂා විවහාර කරන ලබන ආකාරයෙන් ප්‍රධාන කොටස් දෙකයි. කථන විවහාරය, ලේඛන විවහාරය. මේකෙන් ඉස්සෙල්ලාම මේ සතනාගත කථන විවහාරය ඒ දියුණු පවණුනෙන් පස්සේ තමයි ලේඛන විවහාරය හොන්නාගන්නේ. මේ කථන විවහාරය සහ ලේඛන විවහාරය කියන දෙක අතර ආරම්භයේ පිළිබඳ තියෙන වෙනස. ඒ කියන්නේ මිනිස්සු කතා කරන්න පටන් ගන්න එකයි මිනිස්සු ලියන්න පටන් ගන්න එකයි අතර තියෙන කාලයේ වෙනස පැහැදිලි කරන්න පුතේ ඇෂ්ලි මොන්ටේගු හොඳට විවහාර කරන වචනය මොකක්ද නම? ඇෂ්ලි මොන්ටේගු. ඔබටම කියා ගන්න ඇෂ්ලි මොන්ටේගු කියන වාග් විද්‍යාඥයා උපහැරණයක් කියලා කියන පුතේ උදාහරණයක් දක්වනවා. එක සාමාන්‍ය විවහාරයෙන් කියනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි මිනිසා කතා කරන්න පටන්ගෙන දැනට ගෙවිලා තියෙන්නේ පැය 24ක් නම් මිනිසා කතා කරන්න පටන්ගෙන තවම ගෙවිලා තියෙන්නේ පැය 24ක් කියලා අපි හිතමු. ඔබ කතා කරන්න පටන්ගෙන ඒ කියන්නේ ඔබ ඇතුළේ මානවයා මිනිස්සු කතා කරන්න පටන්ගෙන තවම ගෙවිලා තියෙන්නේ පැය 24යි කියලා අපි නිකන් හිතමු. එහෙමනම් පුතේ මතක තබා ගන්න. මිනිස්සු ලියන්න පටන්ගෙන අපි ලියන්න පටන්ගෙන තවම ගෙවිලා තියෙන්නේ විනාඩි 5යි. තවම ගෙවිලා තියෙන්නේ විනාඩි 5යි. ඒකෙන් කියන්න හදන්නේ මොකක්ද? බලන්න කොයි තරම් ඉස්සෙල්ලාද කතා කරන්න පටන්ගෙන තියෙන කතන විවහාරයේ මිනිස්සු ආරම්භ කළා තියෙන්නේ. කොයිතරම් ඉස්සෙල්ලාද කතන විවහාරය ආරම්භ කළේ? කතන විවහාරය ආරම්භ කරලා උපමන කාලයකට පස්සේද මිනිස්සු ලේඛනය පටන් ගෙන තියෙන්නේ. ඒකයි මේකෙන් පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මෙතනට උපහැරණය ලියන්න ඕනේ. ඒ උපහැරණය ගන්නට ඕගොල්ලෝගේ අච්චු පොතේ තියෙන ඇෂ්ලි මොන්ටේගු ප්‍රකාශ කරන උපහැරණය උද්ෘතයක් විදිහටයි මෙතනට ලියන්න ඕන. ඔක ඉතින් ඕගොල්ලෝ ලියන ආකාරය ඔබම තීරණය කරන්න. එක්ක ඕගොල්ලෝ
වඩාත්ම නිවැරදි ක්‍රමය තමයි පාඩම් කරලා ලියන එක මතකයෙන්. ඉතින් ඕනනම් ඉතින් සටහන අඩුවක් නිසා ඔයගොල්ලන්ට අන්න පොත බලලා ලියන්නත් පුළුවන්. වඩාත් නිවැරදි ක්‍රමය තමන්ම මේක හොඳට ග්‍රහණය කරගෙන අධ්‍යයනය කරනවා නැත්නම් ඉගෙන ගන්නවා කියන සිතුවිල්ලෙන් මම මේක පාඩම් කරනවා කියන සිතුවිල්ලෙන් පොතේ තියෙන පැහැරණිය බලාගෙන ඒක පාඩම් කරලා ඔබට ලියන්න පුළුවන් නම් මතකේ අන්න ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් පාඩම් කරලා උත්තර ලියන්න. ඒකට පොතේ කොහොමද තියෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම මිනිසා භාෂණය හෙවත් කතා කිරීම ආරම්භා පැය 24ක් ගෙවි ඇතනම් ලේඛනයේ හෙවත් අකුරු මගින් අදහස් ලියා දැක්වීම ආරම්භා තවමත් ගෙවි ඇත්තේ විනාඩි 5ක් තරම් අඩු සුළු කාලයකයි ඇස්ලි මොන්ටේක් නැමැති වාග් විද්‍යාඥයා භාෂා මානව විද්‍යාඥයා ප්‍රකාශ කළ තින වාග් විද්‍යාඥ මානව විද්‍යාඥ ප්‍රකාශ කළ තින මානව විද්‍යාඥ ප්‍රකාශ කළ තින ඔක එතනට එන්නට ඕන. ඊට අපි යනවා ලෝකයේ කතනය සහ භාෂණය අතර සම්බන්ධතාවය ගැන පොඩි විමසීමක් කරන්න. ඉතින් ලෝකයේ පැරණිම ලේඛන හමු වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3500යි 3000යි අතර කාල සීමාවේ ඔයගොල්ලෝ දන්නවා සුමේරියානු ශිෂ්ටාචාරය. එතකොට අපි සලකනවා පුතේ ලෝකයේ ලේඛනය ආරම්භ කළපු පළමු ශිෂ්ටාචාරයේ විදිහට අපිට හමුවන් සාහිත්‍ය සාධකතු අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ සුමේරියානු ශිෂ්ටාචාරය කියන එක. මෙතන ඉස්සෙල්ලා ලියා ගන්න සුමේරියානු ශිෂ්ටාචාරය කියන. ද ලෝකෙත් මිති ඉතිහාසයේ මෙතෙක් හමු වෙලා ඇති පැරණිම ලේඛන අපිට හමු වෙන්නේ සුමේරියානු ශිෂ්ටාචාරය. ඒ කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 3500 3000 අතර කාල සීමාවේ තමයි අපිට හමු වෙන්නේ. එතකොට මේ සුමේරියානු ශිෂ්ටාචාරයට අමතරව ඉරියඳ ගන්න බැබිලෝනියානු ශිෂ්ටාචාරය, මිස්ර ශිෂ්ටාචාරය, හිටයිට් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, චීන හා මධ්‍ය ඇමරිකානු ශිෂ්ටාචාරවල ලේඛන ව්‍යාප්ත වෙලා තිබෙන බව සාක්ෂි සාධක හමු වෙනවා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් අවධානය කරගන්න ඕන. එහෙනම් අපි යනවා ලෝකයේ ලේඛන ආරම්භය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්න. ඒ සාක්ෂි අනුව අපි ගත්තාම අපිට පේනවා ක්‍රිස්තු පූර්ව 3500 3000 අතර කාල සීමාවේ තමයි මුලින්ම ලේඛනය ආරම්භ වුණා කියලා අපිට සාක්ෂි සාධක හමු වෙන්නේ. ඒ ඉස්සෙල්ලම අපිට හමු වෙන සාක්ෂි සාධක හමු වෙන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයේ. ඊට අමතරව අපිට ලේඛන ව්‍යාප්ත වෙලා තිබුණු බවට බැබිලෝනියානු ශිෂ්ටාචාරය, මිස්ර ශිෂ්ටාචාරය, හිටයිට් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආදී කොටගත්තු ශිෂ්ටාචාරවල තිබුණු බවට අපිට සාක්ෂි සාධක හමු වෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ ඡේදය පොඩ්ඩක් කියව ගන්න ඉක්මන් කරලා. හරි අපි එතනින් එහාට කතා කරගෙන යමු ඉක්මන් කරලා. දැන් අපිට පේනවා ලෝකේ ලේඛන කලාව ආරම්භ වුණේ සුමේරියානු ශිෂ්ටාචාරයේ ක්‍රිස්තු පූර්ව 3500 3000 අතර කාල සීමාව තුළ කියලා අපි දැන් හඳුනාගත්තා. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. දැනුමට එකතු කරගත්තා. ඊට අමතරව තවත් බැබිලෝනියන් ශිෂ්ටාචාරය, ටයිට් ශිෂ්ටාචාරය, ඊළඟට හිටයිට් ශිෂ්ටාචාරය, මිස්ර ශිෂ්ටාචාරය, ඉන්දු ශිෂ්ටාචාරය ආදී ශිෂ්ටාචාරවල විකාශ තිබුණා කියලා ලේඛන සාක්ෂියක් හමු වෙනවා. සාධක හමු වෙනවා. ඒතර මේ ලෝකයේ මේ තත්ත්වේ වුණත් ලංකාවේ
තත්ත්වය විදිහට ගත්තාම ලංකාවේ තත්ත්වය ගත්තාම අපි සාමාන්‍යයෙන් අපිට සාක්ෂි නම් හමු වෙන්නේ පුතේ ලේඛනයේ සම්බන්ධයෙන් මහින්දාගමනයෙන් පස්සේ අපි මේක සාකච්ඡා කරලා තියෙනවා මේ පූර්වෙත් අපි කතා කරලා තියෙනවා. ලේඛන කලාව පිළිබඳ සාක්ෂි හමු වෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ විධිවත් ලේඛන කලාව පිළිබඳ. නමුත් අපි සාමාන්‍ය අවබෝධ තියාගන්න ප්‍රාග් මහින්ද යුගයේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ගමනේ සිදුවන්න පූර්ව යුගයේ අපිට සාක්ෂි හමු වෙන්නේ නැති වුණත් අපිට කියන්න බෑ එකල නිශ්චිත සාක්ෂි හමු වුණොත් අපිට කියන්න බෑ එකල අක්ෂර නැත්තම් ලේඛනේ භාවිත නොකරයි කියලා. මොකද හේතුව අපි දන්නවා විජය ඇතුළු පිරිස ලංකා ගමනේ සිදුවෙද්දී ලංකාව ආරම්භ පැමිණීමත් එක්ක අපි හිතනවා ඔය උතුරු ඉන්දියාවෙන් ආපු සංක්‍රමණිකයන් අක්ෂර භාවිතය පිළිබඳ අවබෝධයක් තිබෙන්න ඇති කියලා. ඒතර ඔවුන් ලේඛන කාර්ය සමාන ලංකාවේ කරන්නේ නැති. හැබැයි සාක්ෂි අපිට විරලයි හමු වෙන්නේ නැහැ. අපිට සත්‍ය වශයෙන්ම සාක්ෂි සාධක හමු වෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ. ඒ නිසා ඔයගොල්ලෝ මතක තබා ගන්න සාක්ෂි හමු නොවුනට අපේ සාමාන්‍ය අවබෝධයෙන් අපි ගත්තොත් එහෙම අර උතුරු ඉන්දියාවේ ලංකාවට පැමිණි ඒ සංක්‍රමණික පිරිස අනිවාර්යයෙන්ම ලේඛනය භාවිත කරන්නේ. මොකද ඒවකට ඉන්දියාවේ ලේඛනය තිබ්බ නිසා. කොහොම නමුත් මහින්දාගමනයෙන් පස්සේ ලංකාවේ ලේඛනය ආරම්භ කරා. අපි ආරම්භ කර විදිහ මීට කලින් කතා කරලා තියෙන විශේෂයෙන්ම ඔය මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකා ගමනයෙන් පස්සේ උන්වහන්සේලාට ආරාධනා කරා තිස්ස රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා මාගේ මාලිගාව ආසන්නයේ විශාල වනාන්තර තිබෙනවා නැත්නම් වන උද්‍යාන තිබෙනවා. ඔබට පුළුවන් වහන්සේට පුළුවන් එහි ඔබට මම ඉදි කරලා දෙන්නම් ආරාම හේන්න කියලා. නමුත් භික්ෂුන් වහන්සේලා අපේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ අය ප්‍රතික්ෂේප කරා ඒ ආරාධනා පිළි අරගන්න නැතුව ඊට වඩා නිෂ්කලංක නිදහස් පරිසරයක් වුණ අවශ්‍ය වුණ නිසා ඒ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේලා කිව්වා අපිට මේ ප්‍රතික්ෂේප හොඳයි කිව්වහම රජතුමා තමන් සේවකයෝ යොදවලා අදාළ වැසියන් යොදවලා ඉවරලා අර මිස්සක පව්වේ තිබෙන ගල් ගුහා පිළිසකර කරලා එහි ඉන්න සතුන් නිලවල දාලා ඒක සුද්ධ පවිත්‍ර කරලා සුදුසු ආකාරයේ ආරාම බවට පත් කරා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ආරාම සැකසීමේදී ඒ ආරාම වල අපි දන්නවා කලින් දවසත් මම කියලා තියෙන ඔයගොල්ලොන්ට ගල් ගුහා තමයි ආරාම බවට පත් වුණේ. ඔය ගල් ගුහා වල ඇතුළට වතුර ගලාගෙන ඉන්නේ. ගල් වල අපි දන්නවා අපි හිතමු ගල් ගෙඩියක් ගත්තොත් තියෙනවා. මේ ගල් ගෙඩියේ මේ දින ඇලයකට එක මේකට වතුර වැටුනහම මේ ගල් ගෙඩිය දිගේ මෙහෙම වතුර එන්න පුළුවන් ඇත්තට. මේ ගල් ගුහාව. ඒතර මේ ඇතුළට මේක ගල් ගුහාව නම් මේක වැඩ සිටින ස්ථානේ නම් සකසන ආරාමේ නම් මේ ගල් ගෙඩියට වතුර වැටුනහම මේක දිගේ ගලාගෙන එනවා. ඒක නිසා මේක වැළැක්වීම සඳහා මොකද කරන්නේ? මෙන්න මේකේ කටාරමක් කියලා පොඩි කොටසක් ඉවත් කරනවා. කියන්නේ පොඩි කොටසක් ගලෙන් ඉවත් කරනවා. ඉවත් කරාම මේ කොටස ඉතාම පෘෂ්ඨය ඉතාම සින්දු බවට පත් වෙනවා. යන්නේ සින්දු පෘෂ්ඨය කියන කටාරම භාවිතා කරපු තේ ඉස්සෙල්ලම ලංකාවේ ලේඛනය ආරම්භ කිරීම සඳහා. ඒතර ඔය කටාරම් වල සටහන් තැබුවා. මේ ලේන කලේ කවුද? මේ සඳහා මූලිකත්වයේ ගත්තේ කවුද? මේ සඳහා මිනිස් පැය කීයක් ගත වෙලා තියෙනවද? මිනිස් ශ්‍රමය කොච්චර ගිහිල්ලා තියෙනවද? මීට දාන්නේ කොච්චර වැය වුණාද? මේ සඳහා දින කීයක් ගත වුණාද? මේ සඳහා අනුග්‍රහය දැක්වේ කවුද ආදී කොට ගත්තු විස්තර ටික අන්න අර කටාරමේ සටහන් කරා. ඒක තමයි අපේ ලේඛන කලාවේ ආරම්භ විදිහට අපි සලකන්නේ. මේක මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ගමනේ පස්සේ ආරම්භ වූ බව තමයි සඳහන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අනුරාධපුරයේ පොළොන්නරු යුගවල රචනා වෙච්ච ශිලා ලිපි තියෙනවා. ඒ කියන්නේ ගල් වල ලිපි සකසලා ලියලා තියෙනවා. ගල් වල ලිපි ලිපි සකසලා තියෙනවා ගල් පෝරුවල. ඒව තමයි අපි ශිලා ලේඛන කියලා සලකන්නේ. පෘෂ්ටිමත් ගලක් තුල ගල් පෘෂ්ඨයක් තුල අපිට පුළුවන් ඒ කාලේ සටහන් කරලා තියෙන අකුරු දැක ගන්න. යොන්නාත්පුරනරු ගියාම ඒක දක්වන්න ලැබෙනවා. පුතේ ඒ කාලේ සටහන් කරපු අක්ෂර සිංහල අකුරු නෙවෙයි. සිංහල අකුරු නෙවෙයි මේකට භාවිතා කරන්නේ. ඒ සඳහා භාවිතා කර ඔයගොල්ලෝ දන්නවා මොන අකුරුද? ඒ සඳහා භාවිතා කළේ බ්‍රාහ්මී අක්ෂර කියලා ඔයගොල්ලෝ දන්නවා. බ්‍රාහ්මී අක්ෂර කියේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒකට ඉන්දියානු උපමහද්වීප පුරාවටම පැවති අක්ෂර තමයි බ්‍රාහ්මී අක්ෂර කියලා කියන්නේ. පුතා බ්‍රාහ්මී අක්ෂර කියේ මොනවා නිසාද? මොකක් නිසාද බ්‍රාහ්මී අක්ෂර කියේ මේ අකුරු වලට? ඇයි බ්‍රාහ්මී අක්ෂර කිව්වේ? බ්‍රාහ්මී අක්ෂර කිව්වේ මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරලා තියෙන අකුරු නිසා. ඔබට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා ඊට పూర్වයේ. බමුණු සමාජයේ ඊශ්වර නිර්මාණවාදය තුල හැම දෙයක්ම මැව්වා කියලා තමයි කිව්වේ මහා බ්‍රහ්මයා කියන කෙනා. ඊශ්වර නිර්මාණවාදී. මහා බ්‍රහ්මයා හැම දෙයක්ම මැව්වා. මම ඔබට
බ්‍රාහ්මනෝස්සේ මොකමාසිත බාහුරාජානියං පුතං ඌරුතදස්යත් වයිශම් අධ්‍යාන සුද්ධ ජාතික කලින් දවස් දෙවරක් විතර මම කිව්වා. මහා බ්‍රහ්මයේ තමයි මිනිස්සු වෙන්නේ. නේද? කටි නැත්නම් මුඛයේ දිබාහුව වලින් දෙකල වලින් යටිපතුලින්. එහෙම මෙවීමක් කියලා කතා කරා. ඒ විදිහටම මේ සමාජය සියල්ල මෙවුවා කියලා කිව්වා. හැම දෙයක්ම මහා බ්‍රහ්මයේ මෙවුවා. ඒක නිසා අකුරුත් මහා බ්‍රහ්මයේ මෙවුවා. මහා බ්‍රහ්මයම ඔප්පු අකුරු නමක් කිව්ව මොකක් කියලාද? හිස්තැන ලියා ගන්න බ්‍රාහ්මී අක්ෂර කියලා. මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරලා දෝ අකුරු යන අර්ථයෙන් බ්‍රාහ්මී අක්ෂර කියලා කිව්වා. මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරලා අකුරු යන අර්ථයෙන් බ්‍රාහ්මී අක්ෂර කියලා කිව්වා. එතකොට ඔයගොල්ලෝ අනුරාධපුර ඔන්නරු ගියන් පස්සේ ඔයගොල්ලෝ අර ශිලාලිපි ලේඛන ඔයගොල්ලෝ කියවලා ඇති කියවන උත්සාහ කරලා ඇති සමහර අකුරු අපේ සිංහල අකුරු වලට යම් සමීප බවක් දක්වන සමහර ඒවා නම් මේ ලෝකේ රහක් නැහැ කියව ගන්න බෑ. ඇයි? පුතා ඒවා බ්‍රාහ්මී අක්ෂර. උතුරු ඉන්දියාවේ භාවිත කරපු අක්ෂර. ඉන්දියාවේ භාෂා. ඉන්දියාවේ මහත්වීප රාශියක මේ අකුරු භාවිත කරා. ඒවා අපිට කියව ගන්න බෑ මොකද අපේ සිංහල අකුරු නෙවෙයි. ඒක වෙනම කියවිල්ල. ඉතින් ඔයගොල්ලෝ කවදා හරි සෙනත් පරණ විතාන වගේ ඒ පුරාවිද්‍යාඥයෙක් බවට පත් වුණොත් ඔන්න අකුරු කියවීමේ හැකියාව හදා ගන්නට ඕන. මොකද ඒ තුල විශාල තොරතුරු සමුදායක් තියෙනවා. පුතේ මේ අකුරු වල මේ අකුරු ගල් පෘෂ්ඨ මත ලිවීමත් එක්ක අපිට උපකරණයක් ආවා කියලා මම කලින් දවස් මතක් කරලා තියෙනවා කියනක් කවුරු හරි ගලේ කෙටු අකුර. ගලේ කෙටු අකුරක් වගේ කියන උපකරණයක් ආවා. මොකද වෙනස් වෙන්නේ නෑ. ඔයගොල්ලෝ අදත් කියත් අනුරාධපුර පොළොන්නරු මේ කියන ගල් පොර මත තියෙන අක්ෂර බ්‍රාහ්මී අකුරු වල ලියපු ලිපි ලේඛන ශිලා ලේඛන තවදුරටත් එවැනි ආකාරයෙන්ම සුරක්ෂිතව තියෙන. ඒකට හේතුව ගල් වල අදපු නිසා ගල් වල ලියපු නිසා. ඒක ගලේ කෙටු අකුරක් කියන උපකරණය සමාජගත උනේ ඒ ආශ්‍රේ. ඒකත් මතක තබා ගන්න. එහෙනම් අපි දන්න දැන් ලංකාවෙත් ඔන්න අක්ෂර ආරම්භ කරලා තියෙනවා. ලංකාවෙත් අකුරු ආරම්භය පිළිබඳව මෙන්න මෙහෙම සඳහන් කරනවා. මේ උතුරු ඉන්දියානු උතර අපේ භාෂාව මේ ආකාර සිංහල භාෂාව ලංකාවෙත් ආරම්භය සඳහා බ්‍රාහ්මී අක්ෂර පිටුවහලා අපුණු බව අපිට දක්න ලැබෙනවා. ඒ ඊට පස්සේ සියවස් කීපයකින් පස්සේ තමයි අපිට සිංහල භාෂාව ආරම්භ වෙලා විකාශනයක් ඇතුණයි කියලා සඳහන් වෙන්නේ. අපි අවසාන කොටසට යන භාෂාව සම්බන්ධිත සටහනේ මේ බලන්න දෙවෙනි මේ ඡේදය. එතකොට භාෂාවක් මේ අක්ෂර කියලා කියන ලේඛනීය ආරම්භය පිළිබඳව විවරණය කරන ලේඛනය කියලා කියන්නේ මොකක්ද අක්ෂර කියලා මොකක්ද කියලා අපි ලියා ගන්න. ඉලක්ක කරගන්න මෙන්න මේකට මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වනු ලබන දෘෂ්ටි ගෝචර සංකේත තමයි අක්ෂර කියලා කියන්නේ. ඉලක්ක කරගන්න මේකට. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වනු ලබන දෘෂ්ටි ගෝචර සංකේත. ඉලක්ක කරගන්න මේකට. මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වන ලබන දෘෂ්ටි ගෝචර සංකේත වන අක්ෂර කියලා කියන්නේ. නිර්වචනය මතක තබා ගන්න. නිර්වචනය මතක තබා ගන්න. හරි. ඊළඟට මෙන්න පුතේ මේ ලේඛනයේ ගොඩනැගෙන විදිහ මේ කියනවා දැන්. ලේඛන විවහාරයේ ගොඩනැගෙන විදිහ. ඒතර මේ අක්ෂර සම්මත පිළිවෙලකට පිළගස්සලා ගලපලා පද හදා ගන්න. ඉඩක් හද ගන්න පදවල කියන වචනේ. මේ අකුරු පිළිවෙලකට ගැලපුවාම පදයක් හදලා අක්ෂර ඊළඟට පද. ඊළඟට ඒ පද සම්මත පිළිවෙලකට ගලපනවා. මේක තමයි අපි ලේඛන විවහාරයේ සාකච්ඡා කරන්නේ. අපි හදා ගන්න ඕනේ මේ පද සම්මත පිළිවෙලකට ගලපලා වාක්‍ය. එතකොට අක්ෂර වලින් හැදෙන පද වලින් හැදෙන වාක්‍ය. මෙන්න මේ කොටස් තුන අපි කියන අංග තුනක් කියලා අංගත්‍රය කියලා කියන්නේ මේවට. මෙන්න මේ අංග තුනේ එකතුවක් තමයි ලේඛන විවහාරය කියලා කියන්නේ. එහෙනම් ඉස්තැන් වලට මේ ඔයගොල්ලෝ තේරෙනවා. මේ අනුව ලේඛන විවහාරයේ ගොඩනැගී ඇත්තේ ඉස්තැන් වල මොනවද? අක්ෂර පද වාක්‍ය වාක්‍යන අංග තුනේ එකතු වෙනි. එතන ලියා ගන්න. එතන ලියා ගන්න.
ඔයගොල්ලෝ පොඩි මම මිනිත්තු දෙකක් දෙන්නම්. මිනිත්තු දෙකක් දෙන්නම්. අපි දැන්ට භාෂාව ගැන කතා කරනකොට එකපාරක් කියව ගන්න භාෂාව ගැන කතා කරනකොට. ඒතර මේ කතා කරට යම් කිසි පැහැදීමක් ඇති. හරි. එතකොට ඔබට සාරාංශයක් මනසට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙයි මේ සම්බන්ධයෙන් භාෂාව යන මිනිසාගේ ප්‍රධාන සංවේදන මාධ්‍ය බව, භාෂාව සමාජ විද්‍යාත්මක ජීව විද්‍යාත්මක බව, මිනිසා භාෂාව භාවිත කරන සුසල කාර්යභාරයක් කරන බව සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඒක සත්තුන් භාවිත කරන භාෂාවට වඩා ප්‍රබල භාෂාවක් භාවිත කරන භාෂාව විශාල කාර්යභාර ප්‍රමාණයක් අපි ඉටු කර ගන්නවා කියන එක. ඊළඟට ගත්තොත් එහෙම අපි භාෂාව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් බව, ඉස්සෙල්ලා බැඳුනේ කතන විහාරයේ බව, දෙවනෝ ලේඛන විහාරය ඇතුළු බව, ලෝකේ ගත්තාම සුමේරියානු ශිෂ්ටාචාරය ඉස්සෙල්ලම කතන විහාරයේ ලේඛන විහාරයේ භාවිත කළ බව, ඊට අමතරව තවත් ශිෂ්ටාචාරවලත් ලේඛන ඊළඟට ලංකාව විදිහට ගත්තාම ලංකාවේ ප්‍රථම වැදගත්ම විහාරය ඉස්සෙල්ලම ඇතුළු විහාරය මේ ලංකාවේ ලේඛන විහාරය ඇතුළේ මහින්දාගමනයේ පසු බවත් මින් අනුව ඔයගොල්ලන්ට වඩාත් පැහැදිලි වෙනවා. හරි. එතකොට අපි ඒක මාතෘකාවට අපි අවධානය යොමු කරලා මේක අවසන් කරගන්න ඕන. මෙන්න මේ මාතෘකාව අක්ෂර මාලාව පටන් ගෙන තියෙන අපි කොටසක් මේක අපි කතා කරලා අවසන් කරමු. සාමාන්‍ය පඬිතුන් මේක අවසන් කරලා තියෙන නිසා අපි ඒක අවසන් කරන්න ඕන. කොටි කොටසයි අවසන් කරන්න. අපි අක්ෂර කියන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා ලියාගමු. අක්ෂර කියන්නේ මොනවද කියලා. අක්ෂර කියන්නේ මොනවද කියලා අපි මෙතන ලියලා තියෙන කලින් ඒක පොඩ්ඩක් තව හදන්න ඕන. ඉතින් මෙතන චුට්ටක් හදාගන්න තියෙන මේක. මිනිසාගේ වෙන්න කරන නිකුත් කරන ශබ්ද ලියා දක්වලම දෘෂ්ටිගෝචර සංකේතය නේද අක්ෂර කියලා කියන්නේ. දැන් චුට්ටක් ඕක අපි වැඩි දියුණු කරගන්න වෙන්නේ මෙහෙම ලියා ගන්න. මිනිසාගේ මුවින් නිකුත් වන 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 ශබ්ද අතරින් 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 ලේඛන විවහාරය සඳහා
මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද අතරින් මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද අතරින් ලේඛන විවහාරය සඳහා අවශ්‍ය ශබ්ද මිනිසාගේ මුවින් නිකුත් වන ශබ්ද අතරින් ලේඛන විවහාරය සඳහා අවශ්‍ය ශබ්ද මිනිසාගේ මුවින් නිකුත් කරන ශබ්ද අතරින් ලේඛන විවහාරය සඳහා අවශ්‍ය ශබ්ද සංකේත බවට මිනිසාගේ මුවින් නිකුත් කරන ශබ්ද අතරින් ලේඛන විවහාරය සඳහා අවශ්‍ය ශබ්ද සංකේත බවට පත් කර මිනිසාගේ මුවින් නිකුත් කරන ශබ්ද අතරින් ලේඛන විවහාරය සඳහා අවශ්‍ය කරන ශබ්ද සංකේත බවට පත් කර ලියා දැක්වීම අක්ෂර නම් වේ. ලියා දැක්වීම අක්ෂර නම් වේ. ලියා දැක්වීම අක්ෂර නම් වේ. හරි. සාමාන්‍ය අවබෝධය දැන් අපි ඉක්මන් කරලා පුතේ මේ දෘෂ්ටිගෝචර සංකේත අපිට පේනවා භාෂාවෙන් භාෂාවට වෙනස් කියලා. මේ වගෝ ඉක්මන් කරලා ඔබ සටහන් කරගන්න ලියා ගන්න. මේ ටිකේ මොන බලන්න සිංහල භාෂාවේ මේ શબ્දේ හැම භාෂාවම එකයි. ආ කියන શબ્දයට සිංහල භාෂාවේ දෙමළ භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ භාවිත වන අකුරු ටික ලියන්න හදන්නේ. අපිට ඒකේ තේරුම් ගන්න යමක් තේරුම් ගන්න හදන්නේ. මොකක්ද ඒ තේරුම් ගන්න හදන්නේ? භාෂාවෙන් භාෂාවට එකම ශබ්දය සඳහා භාවිතා කරන දෘෂ්ටිගෝචර සංකේතය වෙනස් බව භාෂාවෙන් භාෂාවට එකම ශබ්දය සඳහා භාවිතා කරන දෘෂ්ටිගෝචර සංකේතය වෙනස් බව. ඔගොල්ලෝ වගව සම්පූර්ණ කරගන්න. දැන් අයන්න කියන සිංහල භාෂාවේ අයන්න කියන ශබ්දෙට දෙමළ භාෂාවේ භාවිතා කරන දෘෂ්ටිගෝචර අයන්න ශබ්දයට භාවිතා කරන්නේ වෙනස් සංකේතයක්. ඊළඟට අපි ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ වෙනස් සංකේතයක්. අපිට පේනවා භාෂා තුනේ එකම ශබ්දෙට එකම දෘෂ්ටිගෝචර සංකේතය එකම ශබ්දෙට භාවිත කරන දෘෂ්ටිගෝචර සංකේතය වෙනස් භාෂා තුනට වෙනස් සංකේත තුනක් තියෙනවා. උයන්න ගත්තත් එහෙමයි. සිංහල භාෂාවේ මෙහෙම ලියද්දී දෙමළ භාෂාවේ මෙහෙම ලියනවා. ඉංග්‍රීසි භාෂාවේ දෘෂ්ටිගෝචර සංකේතය මෙහෙම උයන්න සංකේතයක්. බලන්න වෙනසක් තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම ලයන් කියන දෘෂ්ටිගෝචර සංකේතය ලයන් කියන ශබ්දයේ දෘෂ්ටිගෝචර සංකේතේ භාෂා තුනේ තුනක්. සිංහල භාෂාවේ මෙහෙම ලියද්දී දෙමළ භාෂාවේ අපි දන්නවා ලයන් කීපයක් තියෙන මෙහෙම ලියන ලයන්කුත් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව අපි දන්නවා මෙහෙම ලයන් ලියන ල ශබ්දයේ දෙන්නේ මෙන්න මේ එල්ලක්. ඊළඟට අපි ගත්තොත් එහෙම සිංහල භාෂාවේ මයන්න මෙහෙම ලියද්දී දෘෂ්ටිගෝචර සංකේතයක් විදිහට ම ශබ්දෙ මෙහෙම ලියද්දී දෙමළ භාෂාවේ අපි ලියන්නේ ඒ සංකේතය මෙහෙමයි. ම ශබ්දෙ මෙහෙමයි. ඉංග්‍රීසි භාෂාවේ අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. අපි වයන්න ගත්තොත් සිංහල භාෂාවේ මෙහෙම වයන්න ලියනවා. මොකද තියෙන විදිහට මම හිතනවා. දෙමළ භාෂාවට ගත්තොත් එහෙම මෙහෙම ලියනවා. සිංහල භාෂාවේ V අකුර හරි W අකුර හරි වයන්න ශබ්දෙත් ලියනවා. එතකොට අපිට පේනවා එකම ශබ්දයට
භාෂා තුනක දෘෂ්ටිගෝචර සංකේත වෙනස් බව අපිට පේනවා. ඊළඟට පුතේ සමහර භාෂා තියෙනවා එකම ශබ්දයට දෘෂ්ටිගෝචර සංකේත දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එන දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සිංහල භාෂාවේ නයනු දෙකයි දන්තජ මූර්ධජ. බලන්න එකම ශබ්දය දෘෂ්ටිගෝචර සංකේත දෙකයි. දෘෂ්ටිගෝචර සංකේත දෙකයි. එකම ශබ්දයේ දෘෂ්ටිගෝචර සංකේත දෙකයි. දැන් අපි දෙමළ භාෂාවට කියොත් දෙමළ භාෂාවේ නයන්න කියන දෘෂ්ටිගෝචර සංකේත තුනක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. මෙහෙමත් නයන්න ලියනවා දෙමළ භාෂාවේ. මෙහෙමත් ලියනවා නයන්න. මෙහෙමත් ලියනවා. එතකොට දෙමළ භාෂාවේ එකම ශබ්දයට දෘෂ්ටිගෝචර සංකේත තුනක් තියෙනවා. සිංහල භාෂාවට පේනවා නයන්න දෙකක් එනවා. සායනුත් දෙනවනේ අපි බලන්නකො සිංහල භාෂාවේ සායන දෘෂ්ටිගෝචර සංකේත කියන શબ્දෙට දෘෂ්ටිගෝචර සංකේත තුනක් තියෙනවා. දෙමළ භාෂාවේ නයනට තුනක් තියෙනවා. අපිට පේනවා මේක තේරුම් ගන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝ තේරුම් ගන්නවා පේනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාවෙත් එහෙමයි. දැන් අපි වයන් කියන එක ගත්තාම දෘෂ්ටිගෝචර සංකේත දෙකක් තියෙනවා. මේ බලන්න. ඔයගොල්ලෝගේ නිබන්ධනයේ පුතේ මේ මෙතන ඉඳ තියලා තියෙන්නේ ඔන්න ඔය ටික ලියා ගන්න. මෙන්න මේ පේලි ටික ඉඳ තියලා තියෙන්නේ මෙන්න මේ බෝඩ් එකේ ලියපු පැහැදිලි කිරීම කරගන්න. ණයම දෙකක් තියෙනවා. දෙමළ භාෂාවේ ණයම තුනක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ එකම ශබ්දයක දෘෂ්ටිගෝචර සංකේත දෙකක් විතර ගත්තොත් එහෙම වයන් දෙකක් තියෙනවා. ණයම එක දෙකක් නැහැ නේද? ඒක සමාන එක වෙනම ගන්න. ඔබට පේන දෙයක්. මේ සතහන හදා ගන්න තියෙනවා. හරි අපි ඒක අවසන් කරමු මෙන්න මෙහෙම. පුතේ මේ අක්ෂර වලට තව නම් යොදනවා. එක එක්කෙනා නිකන් පොඩ්ඩක් මතක් කරන්නකෝ කිහිම යොදන නම් අක්ෂර වලට කියන නම් කීපයක් කියමු අපි මම කරලා. වර්ණ අක්ෂර වලට කියනවා මොකක් කියලාද? වර්ණ කියලා කියනවා. නෑ නේද මූර්ධ ජය. දැන් ලියන්නකො මම කිව්වාම ලියන්න. අක්ෂර කියලා කියනවා එකක් අක්ෂර කියලා අපි කරගත්ත එක. අපි ඊළඟට කියනවා පුතේ අක්ෂර වලට අකුරු කියලා කියනවා. ඊළඟට අපි දැන් කිව්වා කවුරු හරි අපේ එක්කෙනෙක් ළමයි දරුවෙක් කිව්වා අපේ වර්ණ කියලා කියනවා කියලා කිව්වා නයන මූර්ති ජීවිතයට. ඊළඟට පුතේ තව කියනවා වනන් කියලා කියනවා. නයන මූර්ති ජයි. තව එක නමක් තියෙනවා. ඒ පුතේ ඒගොල්ලන්ට තමයි පුරු නැතුව ඇති නම සන් කියලා කියනවා. සයන ඔන්ලයින්. අපි මේක තා චුට්ටකින් අපිට මේක උද්ෘතයක් එක්ක හම්බ වෙනවා. ඒ නිසා දැන්ට ලියා ගන්නොත් එක්ක අක්ෂර හඳුනන නම් තුන අක්ෂර කියන එක ලියන්න නැතුව අනිත් එක ලියා ගන්න. අකුරු වර්ණ වනන් සන්. අකුරු වර්ණ වනන් සන්. අකුරු කියනවා වර්ණ කියනවා වනන් කියනවා සන් කියනවා. අකුරු වර්ණ වනන් සන්. අකුරු වර්ණ වනන් සන්. අක්ෂර හඳුනන තවත් නම් හතරක්. ඒ කියන්නේ මොකද්ද වෙන නමක් කියන මේ ටිකද? අක්ෂර වලට අකුරු වලට වර්ණ වලට වනන් වලට සන් වලට තව නමක් කියන හදලා. වෙන නමක් කියන. ඕඩිය හොඩි කියන්න බෑ. ඒ තව ඉස්සරහ දෙන එකක්. පුතා මේකට වෙන නමක් කියන්නකො. මේ ටිකට කියන වෙන නමක්. හිතලා නිකන් කියන අක්ෂර අකුරු වර්ණ වනන් සන් කියන වලට පොදු නමක් ඔයගොල්ලෝ පොදු නමක් කියන්නකො මේක. මේ නමක් කරගෙන දෘෂ්ටිගෝචර සංකේත මොන දෘෂ්ටිගෝචර සංකේත? සිංහල භාෂාවේ දෙන දෘෂ්ටිගෝචර සංකේත.
වර්ණ වණන් කියන වෙන වචන වල භාවිත කරනකොට වඩා අපි සිංහල අපි කෙලින්ම කෙටිම කරලා කිව්වක හරි. මොකද්ද? අක්ෂර අකුරු වර්ණ වණන් වලට කියන නමක් කියන එක තමයි දෘෂ්ටිගෝචර සංකේත. ඔන්න සිංහල භාෂාවේ කියලා තමයි. මේකට අපි කියන්නේ. එහෙනම් භාෂාවේ ඉන්න දෘෂ්ටිගෝචර සංකේත අක්ෂර කියන අකුරු කියන වර්ණ කියන වණන් කියන සංකේත. තාමයි. හරි. අපි ළඟට යන්න කරලා. මේ දෘෂ්ටිගෝචර සංකේත හේවත් අක්ෂර අකුරු වර්ණ වණන් සංකීර්ණ නාමයෙන් හඳුන්වන මේවා පිළිබඳව සිංහල භාෂාවේ ඉස්සෙල්ලම සඳහන් කළ ව්‍යාකරණ ග්‍රන්ථය තමයි මොකක්ද පුතේ? සිදත් සංග්‍රාව කියන ග්‍රන්ථය. ඉරක් ඇඳ ගන්න සිදත් සංග්‍රාව කියන මෙන්න මේ නමට. ඔය සිදත් සංග්‍රාව අපි මෙතෙන්ට ගත්තේ ඇයි? අකුරු පිළිබඳව ඉස්සෙල්ලම සඳහන් කරපු ග්‍රන්ථය නිසා. සිදත් සංග්‍රාවයේ අකුරු ගැන මෙන්න මෙහෙමයි කියලා තිබුණේ. ඒ තමයි අකුරු ගැන මෙන්න මෙහෙමයි කියලා තිබුණේ සිදත් සංග්‍රාවයේ. පණකුරු ගතකුරු පණකුරු ගතකුරු ඈනම් ලකුණින් පණකුරු ගතකුරු ඈනම් ලකුණින් හඳුන්වනු සන්නම්. ඔන්නතර ඉස්සරහ කියන ලියා ගන්න ඕගොල්ලෝ. හරියට අක්ෂර වින්‍යාස ස්කූල් වල ලියා ගන්න පණකුරු මෑන්න මූර්තිය ගතකුරු ඈනම් ලකුණෙන් කියනකොට නයන්නේ නයන්න මූර්තියයි හඳුන්වනු කියලා තැනේ දොතු යන සංඥකයි සන්නම් කියලා ලියා ගන්න. මෙන්න මෙතෙන් ලියා ගන්නේ පණකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්නම්. පණකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්නම් කියලා ලියා ගන්න. ප්‍රාණාක්ෂර ගාත්‍රාක්ෂර ආදී ලක්ෂණ වලින් හඳුන්වන්නේ සන්නම්. අක්ෂර නම් වේ කියලා දාලා ඔකේ අර්ථය පහලින් දක්වලා තියෙනවා. නිබන්ධනයේ පහලින් දක්වලා තියෙනවා. මේකෙන් ගන්න පුළුවන් අපිට ඕන. පණකුරු කියන ප්‍රාණාක්ෂර, ගතකුරු කියන ගාත්‍රාක්ෂර, ඈනම් කියන ආදී ලෙස ආදී කියන එක ලකුණෙන් කියලා ගන්නේ ලක්ෂණයෙන්, හඳුන්වන කියලා ගන්නේ හඳුන්වන්නේ, සන්නම් කියලා ගන්නේ අක්ෂර නම් වන බවයි. උතේ ඔය ඔබ මේ ලියාගත්ත එකේ ඔය ලියාගත්ත නිර්වචනය නැත්නම් උද්ෘතයේ කොටු කරගන්න නැත්නම් යටින් ඉරක් කරගන්න නැත්නම් රවුන්ඩ් කරගන්න සම් කියන වචනේ. අපි මේට పూర్වේ නම් හතරක් ලියාගත්තනේ අක්ෂර හඳුන්වන නම් හතරක්. වර්ණ වණන් සන් කියලා. අකුරු වර්ණ වණන් සන්. එතන සන් කියන වචනය අකුර සන් කියන නම ගත්තේ මෙන්න මෙතනින්. සිදත් සංග්‍රාවයෙන් ගත්තා. සිදත් සංග්‍රාවේ අකුරු වලට කියව නම තමයි මොකක්ද? සන්. සිදත් සංග්‍රාවේ අකුරු වලට කියව නම තමයි සන්. ඒකයි කිව්වේ පණකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්නම් කියන. පණකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්නම් කියන කිව්වේ සිදත් සංග්‍රාවේ ඒක නිසා. සන් කියන නම ලකුණු කරගන්න. පණකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්නම්. වචන වලින් ඕගොල්ලෝ අර්ථය ග්‍රහණය කරගන්න ප්‍රාණාක්ෂර ගාත්‍රාක්ෂර ආදී ලක්ෂණ වලින් හඳුන්වන්නේ අක්ෂර නම් වන බව. ඔයගොල්ලෝ ටික තේරෙයි. හරි. ඊළඟට පුතේ අපි ගත්තොත් එහෙම
හරි අපි මේ නැවත යමු පාඩමට මේක එතනට ඔයගොල්ලෝ ලියා ගන්නට ඇති මේ ඊළඟට අක්ෂර මාලාවන් කියලා තියෙන මාලාවක් කියලා එක හදා ගන්න අක්ෂර මාලාවක් කියලා එක හදා ගන්න නිබන්ධනේ අක්ෂර මාලාවක් කියලා හදා ගන්න නිබන්ධනේ අක්ෂර මාලාවක් කියලා හදා ගන්න අක්ෂර මාලාවක් කියන්නේ මොකක්ද කියලා සටහන් කරගන්න හදන්න අක්ෂර මාලාවක් කියලා කියන්නේ මොකක්ද අක්ෂර මාලාවක් කියලා කියන්නේ කවුරුන් නිකන් අදහසක් කියනවා අක්ෂර මාලාවක් කියන්නේ මොකක් වෙන්නද භාෂාවක දක්නට ලැබෙන ශබ්ද සංකේත සමූහය හරි හරියට හරි අපි මේ වගේ එකක් තමයි ලියන්න මෙන්න මේම කිසියම් භාෂාවක ඇති මෙන්න මෙතනට යන්නේ අක්ෂර මාලාවක් යනෝ කිසියම් භාෂාවක ඇති අක්ෂර සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීම කිසියම් භාෂාවක ඇති අක්ෂර සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීම කිසියම් භාෂාවක ඇති අක්ෂර ශබ්ද සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීම කිසියම් භාෂාවක ඇති අක්ෂර ශබ්ද සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීමයි අක්ෂර මාලාව කියලා කියන ඕන ඕකට උදා අක්ෂර මාලාවට කියන නම් කීපයක් කියන්නකෝ සිංහල අකුරු වැල සිංහල කියලා ගත්තේ ඇයි මම අහන්නේ අක්ෂර මාලාව කියලා නම් කීපයක් වර්ණමාලාව කෝඩිය වර්ණමාලාව ලියන්න දැන් ඔය අතර ඉස්සන් දීලා තියෙන තුනක් තියෙනවා වර්ණමාලාව කෝඩිය අකුරු වැල කියලා කියන පුත අක්ෂර මාලාවට වර්ණමාලාව කෝඩිය අකුරු වැල කියලා කියන වර්ණමාලාව කෝඩිය අකුරු වැල කියලා කියන දැන් ඔන්න මෙන්න මේක නම් ඕගොල්ලන්ට පුළුවන් ලියන්න කලින් එක දිහා බලලා කියමුද බලන්න මේකට උත්තරේ මේ ඉස්සෙන්ට අයින්නෝනේ සිංහල අක්ෂර මාලාවක් කොහොමද කියලා එකට ගත්තොත් සිංහල භාෂාවේ ශබ්ද ලියා දැක්වීම සිංහල භාෂාවේ ඇති අක්ෂර ශබ්ද සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීම තමයි සිංහල අක්ෂර මාලාව කියන්නේ. සිංහල භාෂාවෙහි ඇති අක්ෂර ශබ්ද සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීම තමයි සිංහල අක්ෂර මාලාව කියලා කියන්නේ. සිංහල භාෂාවේ ඇති අක්ෂර ශබ්ද සියල්ල සම්මත පිළිවෙලකට ලියා දැක්වීම එතකොට අපිට සිංහල අක්ෂර මාලාවටත් නම් තියෙනවා. දැන් අතන අක්ෂර මාලාවට කිව්වගේම ඒක හදලා ලියන්න පුළුවන් සිංහල අක්ෂර මාලාවටත්. මොනවද කියන්න පුළුවන්? සිංහල හෝඩිය කියන්න පුළුවන්. ඔතන ඉතින් මදිවේ ලියාගන්න. සිංහල අක්ෂර මාලාව කියන්න පුළුවන්. ඒක ලියලා තියෙන සිංහල හෝඩිය කියන්න පුළුවන්. සිංහල වර්ණ මාලාව කියන්න පුළුවන්. සිංහල අකුරු වැල කියන්න පුළුවන්. ඒ නම් වලින් හඳුනන්නේ. දැන් ඕතම දෙකක් ලියුවා නම් ඇති. එකක් ලියන්න සිංහල වර්ණ මාලාව ඊළඟට සිංහල හෝඩිය. සිංහල වර්ණ මාලාව සිංහල හෝඩිය කියලා ලියාගත්තා. යානම් නම් වලින් හඳුනලා ලබන සිංහල අක්ෂර මාලාවේ ශබ්ද සියල්ල ශබ්ද ලියාලා ලබන සංකේත සමූහය. පුතේ සිංහල ලේඛන කලාව ආරම්භ වුණාම මුල් කාලේ අපි සලකන අකුරු 25ක අක්ෂර මාලාවක් භාවිතා වෙලා තියෙන තැති කියලා අපි විශ්වාස කරනවා. එimhe තිබුණේ කියලා අපි හිතනවා. අපි කියන සාහිත්‍ය විමසීමේ.
එතකොට ඒක අක්ෂර මාලාවක් විදිහටම සටහන් වුණාද කියන ගැටලුව තියෙනවා. නමුත් අකුරු 25ක යුක්ත අක්ෂර මාලාවක් පිළිබඳව සඳහනක් තියෙන බව විශ්වාස කරනවා. එතකොට මේ සිංහල අක්ෂර මාලාවේ කියන්නේ එක නිශ්චිත සිංහල අක්ෂර මාලාව පිළිබඳව අදහසකුත් නැහැ. විවිධ අවස්ථාවල විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරමින් අක්ෂර මාලාව පිළිබඳව විවරණයක් කරනවා. මම මේ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට කියලා ඉවර වෙලා ඊළඟ ස්ථාන වලට එන්නම්. අක්ෂර මාලාව පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ අදහස් තමයි ඉදිරිපත් වෙන්නේ. ඔයගොල්ලෝ මේ ධර්ම දෙයක් කියන්න හදන්නේ. ඔයගොල්ලෝ ධර්ම දෙයක් මතක් කරන්න හදන්නේ. ඒ අනුව අපි සලකන ඔබට ඉස්සෙල්ලාම අපි අක්ෂර මාලාව විදියට සලකන්නේ මොකද තිබුණ අක්ෂර මාලාවද? සිද්ධාර්ථ සංගරාව. සංගරාවේ තිබුණ අක්ෂර මාලාව. සිද්ධාර්ථ සංගරාව මොන සාහිත්‍යකයේ කවුද රචනා කරන්නේ? දඹදෙණි සාහිත්‍යයේ වේදේශ නම් හිමි නමක් තමයි රචනා කරන්නේ. මතක තබා ගන්න සිද්ධාර්ථ සංගරාව රචනා කරන්නේ ව්‍යාකරණය පැහැදිලි කරන නෙවෙයි කාට හරි ව්‍යාකරණ කියලා දෙන ග්‍රන්ථයක් විදිහට නෙවෙයි ව්‍යාකරණ තමයි කියන්නේ. සිද්ධාර්ථ සංගරාව ලියන්නේ පුතේ කවි ලියන අයට ඒ සඳහා උපදෙස් දෙන ග්‍රන්ථයක් විදිහට. කාව්‍යකරණයේ යෙදෙන අයට උපදෙස් දෙන ග්‍රන්ථයක් විදිහට තමයි සිද්ධාර්ථ සංගරාව රචනා කරන්නේ. ඒක මතක තබා ගන්න. එතකොට සිද්ධාර්ථ සංගරාවේ තමයි ඉස්සෙල්ලාම අක්ෂර මාලාව සඳහන් වුණේ අපිට. ඒ අක්ෂර මාලාවට අපි කියන සිද්ධාර්ථ සංගරාව හෝඩිය කියලා. සිද්ධාර්ථ සංගරා හෝඩිය අපේ පළවෙනි අක්ෂර මාලාව. දැන් සිද්ධාර්ථ සංගරා හෝඩියේ පාඨයකුත් අපි දැන් දාන්න. කියන්න බලන්න. පනකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්න. ප්‍රාණාක්ෂර ගාත්‍රාක්ෂර ආදී ලක්ෂණ වලින් හඳුන්වන්නේ අක්ෂර කියලා ඒකේ තිබ්බා. ඒකේ තමයි උද්දේ ගන්න. මේ සිද්ධාර්ථ සංගරාවේ තිබුණ අකුරු කීයක්ද? 30ක් තිබුණා. ඒක දාන්න. අකුරු 30ක් තිබුණා. අපි ඉස්සරහට අකුරු 30 පාඩම් කරගන්න ඕනේ. ඊළඟට පුතේ මේ සිද්ධාර්ථ සංගරාව හෝඩියේ පස්සේ තවත් හෝඩියක් බිහි කරගත්තා. සුද්ධ සිංහල අක්ෂර. අන්න. ඒකට අපි කියනවා පුතේ සුද්ධ සිංහල අක්ෂර මාලාව කියලා. සුද්ධ සිංහල අක්ෂර මාලාව. මේ සුද්ධ සිංහල අක්ෂර මාලාවේ පුතේ අකුරු කීයක් තිබ්බද? 32යි. 32යි කියලා අපි දන්නවා. එකතු වුණු අකුරු දෙක මොනවද කියලා දන්නවනේ? ඈයන්නයි කියලා අපි දන්නවා. මේ අකුරු 30ට තමයි මේ 32 එකතු වෙන්නේ. මේ අකුරු 30 මම ඉස්සරහින් මේ උඩින් ඉස්සරට යනට ලියනවා. දැන් කොහොමද මතක තබා ගන්න. හරි මේක පිළිවෙල කරලා ඊළඟට පුතේ අකුරු 32 අක්ෂර මාලාවත් මදි කියලා විවිධ විද්වතු විවිධ දේවල් කතා කරන්න පටන් ගත්තා. ඒක නිසා අපි තවත් අක්ෂර මාලාවක් හදමු කියලා කතා කරලා හදාගත්ත තව අක්ෂර මාලාවක් එකට අපි කිව්ව මොකක් කියලාද? මිශ්‍ර සිංහල අක්ෂර මාලාව. මිශ්‍ර සිංහල අක්ෂර මාලාව කියලා. පුතා අකුරු කීයක් තිබ්බද? 54යි. අකුරු පුතේ 54ක් තිබුණා. එහෙනම් 32කට තව 22ක් එකතු වෙලා තමයි මේ අකුරු 54 හැදෙන්නේ. දැන් මේ අක්ෂර මාලාවෙන් ගැටලු මතුවුණා ටික කාලයක්. 90 දශකයේ වෙද්දී මේකෙත් ගැටලු සහගත තත්ත්වයන් ඉස්මතු වුණා. විවිධ අය විවිධ අකුරු එකතු කරලා විවිධ අකුරු භාවිතා කරා. හැබැයි භාවිතා කරන අකුරු අක්ෂර මාලාවේ නෑ. ඉතින් කියනකො අපි මෙහෙම කරමු අක්ෂර මාලාවක් හදාගමු. ඒකට මෙහෙම අකුරු එකතු කරමු කියලා කතා කරලා මෙන්න මේ අකුරු 54ට තවත් අකුරු කීයක්ද 6ක් එකතු කරලා අනේ තව අක්ෂර මාලාවක් හදාගත්තා. මේ අපි දැන් භාවිතා කරන අක්ෂර මාලාව. පුතා ඒකේ අකුරු 60යි. මොකක්ද මේ අක්ෂර මාලාවට කියන නම? නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව. නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව. ඔගොල්ලෝගේ පෙළ පොත්වල පළවෙනි ප්‍රධාන පිටුවේ තියෙන අක්ෂර මාලාවට අපි කියන්නේ ඔන්න නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව කියලා. පුතා තව අක්ෂර මාලාවල් තිබ්බා. අපිට අවශ්‍ය කරන අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන අක්ෂර මාලාවන් 4ක් තමයි මේ තියෙන්නේ. සිංහල සංග්‍රහයේ තියෙන අකුරු 60 සුදු සිංහල අක්ෂර මාලාව, මිශ්‍ර සිංහල අක්ෂර මාලාව, නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව. 30යි, 32යි, 54යි, 60යි. මෙන්න මේ ටික පොඩ්ඩක් අපි අවබෝධ කරගෙන තියාගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මම පුතා මෙන්න මෙහෙම ඉලක්ක ගන්න මේ අක්ෂර මාලා 4 දෙකට බෙදෙනවා.
මේ අක්ෂරමාලා හතර මම මැදින් ඉරක් ගහලා දෙකකට බෙදනවා. මෙහෙම දෙකකට බෙදනවා. මේ දෙකේ වෙනස්කම් කියනවා. පළවෙනි එක සිල සංග්‍රහ හෝඩිය, දෙවෙනි එක සුද්ධ සිංහල අක්ෂරමාලාව. තුන්වෙනි එක මිශ්‍ර සිංහල හෝඩිය, හතරවෙනි එක නූතන මිශ්‍ර සිංහල හෝඩිය. මේ අක්ෂරමාලා හතරේ පොදු වෙනසක් කියනවා. මේ පළවෙනි අක්ෂර එකේ එකතු වීම දා කියන්නේ අක්ෂර එකතු වීම අක්ෂර එකතු වීමටත් එහා ගිය දෙයක් තියෙනවා. මේ අක්ෂරමාලා හතර දෙකට බෙදන්න පුළුවන්. මේක එක ලක්ෂණයක්, මේ ලක්ෂණයට වඩා මේක දින ලක්ෂණය වෙනස්. මොකද දිගටම අකුරු එකතු කරන්නේ මේකට දෙකක් එකතු කරනවා, ඒකට තව 22ක් එකතු කරනවා, ඊළඟට තව 6ක් එකතු කරනවා, මේකට එකතු කරලා 60 අකුරු එකතු වීමට වඩා වෙනස් අදහසක්. ඉතින් මෙන්න මේ අකුරු ටික බලන්නකෝ. සිද සංග්‍රහ හෝඩිය සහ සිංහල අක්ෂරමාලා අකුරු 32. මේකේ තියෙන්නේ මේ නමෙන්ම ගන්නකො මොකද්ද කියන්නේ? සුද්ධ සිංහල. ඒ කියන්නේ මොකද්ද? තනි සිංහල. තනි සිංහල කියලා කියන්නේ වෙන භාෂාවල අකුරු මේකේ නැහැ. ඒතකොට මේ නූතන සිංහල සහ නූතන එකේ වෙනස මොකක්ද? වෙනත් භාෂාවල අකුරු මේ අක්ෂරමාලා දෙකේ තියෙනවා. ඒ කියන්නේ මොන අකුරුද? පාලි සංස්කෘත භාෂාවල අකුරු මේකේ තියෙනවා. ඒතර පාලි අක්ෂරමාලාව කියලා සහ සංස්කෘත අක්ෂරමාලාව කියලා වෙනම අක්ෂරමාලාවක් තිබුණානේ. තිබුණා. එතකොට ඒ අක්ෂරමාලාවල තියෙන අකුරු මේ අක්ෂරමාලාවලටත් එකතු කරගත්තා. අඩු අකුරු එකතු කරා. මොකද හේතුව? සිද සංග්‍රහ හෝඩිය ඊට පස්සේ ආපු සුදු සිංහල අක්ෂරමාලාව තියෙන කාල සීමාව වෙනකොට අපි අකුරු භාවිතා කරා. හැබැයි වචන භාවිතා කරා පුතේ වචන ඒ භාවිතා කළ වචන මේ සුදු සිංහල අක්ෂරමාලාවේ තියෙන සිද සංග්‍රහයේ තියෙන අකුරු වලින් හදාගත්තු වචන විතරක් නෙමෙයි භාවිතා කරේ. ඒවත් එක්ක අපි පාලි සංස්කෘත වචනත් භාවිතා කරා. හැබැයි ප්‍රශ්නේ මොකක්ද? අපේ අක්ෂරමාලාවේ පාලි සංස්කෘත අකුරු නැහැ. ඉතින් පස්සේ කල්පනා කරා පාලි සංස්කෘත අකුරු නැති වුණාට අපි වචන භාවිතා කරනෝනේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? පාලි සංස්කෘත වචන භාවිතා කරනවා. ඒ වචනවල තියෙන අකුරු අපි මොකක් කරන්න ඕනද? අපි අක්ෂරමාලාවට එකතු කරගන්න ඕන. එකතු කරලා අපි එහෙනම් ඔන්න දැන් අක්ෂරමාලාවක් හදාගත්ත මිශ්‍ර සිංහල කියලා. ඒකෙත් අඩුපාඩු අවම කරගැනීමේ අරමුණේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් පත් කරලද විද්වත් මණ්ඩලයක් විසින් නව අක්ෂරමාලාවක් පිටුවාගත්ත දී කරගත්තා සම්මතයකට ආවා. ඒකට කොහොමද හරි. ඉතින් ටිකක් තියෙනවා ලියා ගන්න එකක් ගාලා මෙන්න මෙතන. මෙන්න මෙතන 1 2 3 4 කියලා තියෙනවානේ. 1 2 3 4 කියලා. ඒ ටික ලියා ගන්න. අගින් කෙටි ඉරක් ඉඳලා පිළිවෙලට. කෙටි ඉරක් ඉඳලා තියෙන අකුරු ගානක් ලියා ගන්න. 30යි 32යි ඔය අනිත් ඉවේ පාඩය යන්න 54යි 60යි 30යි 32යි 54යි 60යි කියලා පිළිවෙලට ලියා ගන්න. 30යි 32යි 54යි 60යි කියලා පිළිවෙලට ලියා ගන්න. අක්ෂරමාලා හතරම නම් කරගන්න. සිද සංග්‍රහ හෝඩිය සුදු සිංහල අක්ෂරමාලාව, මිශ්‍ර සිංහල අක්ෂරමාලාව, නූතන මිශ්‍ර සිංහල අක්ෂරමාලාව. 30යි 32යි 54යි 60යි.
හරිනේ. හරි. ඊළඟට දරුවනේ දැන් ඔයගොල්ලෝගේ තියෙන ওই නිබන්ධනේ ඔයගොල්ලෝ දැන් වෙහිස ඇති. නමුත් අපිට පොඩි කොටසක් තව අවසන් කරන්න වෙනවා අද දිනේ. ව්‍යාකරණ මේ මාතෘකාව යටතේ. එතකොට මෙන්න මේ අක්ෂර මාලා මම අර යටින් දෙකට ඉලක්ක ඇඳන්නේ. මෙතන බෙදුවනේ ඉලක්ක ඇඳලා. ඒ අනුව මෙතන තියෙනවා මේ අක්ෂර මාලා දෙක අතරින් අපි අවධානය යොමු කරන අක්ෂර මාලා දෙකක් මෙතනදී ලියා ගන්න කියලා. මේ පළවෙනි එකේ ලියා ගන්න අංක 1 සුද්ධ සිංහල අක්ෂර මාලාව කියලා. අංක 2 ලියා ගන්න නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව කියලා. අංක 1 ලියන්න සුද්ධ සිංහල අක්ෂර මාලාව කියලා. අංක 2 ලියන්න නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව කියලා. අපි මෙන්න මේ මෙතෙන් ඉඳන් සාකච්ඡා කරන්න ඕන මෙතෙන් එනකම්. මේ කියන්නේ සුද්ධ සිංහල අක්ෂර මාලාව කියන මාතෘකාව අවසන් කරන්න ඕනද කොහොමද? මොකද අපි ඒක අවසන් කරලා තියෙන්නේ සාමාන්‍ය පන්තියේ. හරි. සුද්ධ සිංහල අක්ෂර මාලාව සහ නූතන මිශ්‍ර සිංහල අක්ෂර මාලාව කියලා ඔබ මෙතන සටහන් කරන්නට ඇති. ඒකේ පළවෙනි මාතෘකාව සුද්ධ සිංහල අක්ෂර මාලාව. සුද්ධ සිංහල අක්ෂර මාලාව කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි ඒක සටහන් කරගන්න ඕනේ. මොකද සුද්ධ සිංහල අක්ෂර මාලාව කියලා කියන්නේ සුද්ධ සිංහල කියන්නේ තනි සිංහල කියන එකනේ. වෙන මොනවත් මේකේ නැහැ. වෙන භාෂාවල අක්ෂර ශබ්ද එකක්වත් මේකේ නැහැ. අපි මෙන්න මේව නිර්වචනය හදා ගන්නවා. වෙනත් භාෂාවක අක්ෂර ශබ්ද සමග මිශ්‍ර නොවූ කියන තැන එක ලියා ගන්න. අක්ෂර මාලාව. මෙන්න මේ ටික විතරක් ලියන්න. වෙනත් භාෂාවක අක්ෂර ශබ්ද මෙතෙන්ට ලියන්නේ. මෙතෙන්ට ලියන්නේ. වෙනත් භාෂාවක අක්ෂර ශබ්ද සමග වෙනත් භාෂාවක අක්ෂර ශබ්ද සමග වෙනත් භාෂාවක අක්ෂර ශබ්ද සමග මිශ්‍ර නොවූ නැත්නම් මිශ්‍ර වී නැති මිශ්‍ර නොවූ නැත්නම් මිශ්‍ර වී නැති ඉතින් ටික තියෙනවා අක්ෂර මාලාව සුද්ධ සිංහල අක්ෂර මාලාව නම් මේ වෙනත් භාෂාවක අක්ෂර ශබ්ද සමග මිශ්‍ර නොවූ අක්ෂර මාලාව නැත්නම් මිශ්‍ර වී නැති අක්ෂර මාලාව. පාලි සංස්කෘත වගේ වචන භාෂාවල අකුරු එකේ නැහැ කියන එකයි කියන්නේ. නම් මේ එතකොට පුතා මේ අක්ෂර මාලා කියන්නේ සුද්ධ සිංහල අක්ෂර මාලාව හඳුන්වන තව නම් කීපයක් තියෙනවා. නම් තුනක් තියෙනවා. ඉතින් තියෙන නම් තුනකට කවුරුරේ කියන්නකෝ නම් තුන එකෙන් කවුරු එකක් මතක් කරන්න බලන්න. සුද්ධ සිංහල අක්ෂර මාලාවට කියන වෙනත් නම් මම ඉඩ දීලා දෙනවා නම් තුනක් ක්ලියර්. නම් කරන්න බලන්න එකක් කියලා සුද්ධ සිංහල අක්ෂර මාලාවට කියන වෙන නමක්. කවුරු හරි සුද්ධ සිංහල අක්ෂර මාලාවට කියන වෙන නමක් කියන කවුරු හරි ලියා ගන්න පුතේ. කියනවා මේකට අමිශ්‍ර සිංහල හෝඩිය කියලා. ලියා ගන්න. අමිශ්‍ර සිංහල හෝඩිය. අමිශ්‍ර සිංහල හෝඩිය කියලා කියනවා. මේ අක්ෂර මාලාවට මේ හෝඩිය දිනන අමිශ්‍ර සිංහල හෝඩිය කියලා. ඒ වගේම පුතේ මේකට කියනවා මම කියවන ඔයගොල්ලන්ට මේ අක්ෂර මාලාව විශේෂයෙන් සිත සංග්‍රහ තිබුණේක කාව්‍යකරණයේ දිනයට පහසු වෙන තමයි රචනා කරලා තිබුණේ කියලා. ඒක නිසා මේකට කියනවා මේකට කියනවා කව්බස් හෝඩිය කියලා. මේකට කියනවා කව්බස් හෝඩිය කියලා. කව්බස් හෝඩිය කියලා. ඒ වගේම පුතේ මේක සුද්ධ සිංහල මං කියවනේ. සුද්ධ සිංහල භාෂාවක් කියලා මේ අක්ෂර මාලාවක් කියලා කියවනේ. ඒ සුද්ධ සිංහල කියන අර්ථය වෙන සිංහල හෙවත් හෙළ යන අර්ථය දැක්කේ. මේකට කියනවා හෙළු බස් හෝඩිය කියලා. පුතා කියනව නේද? ඔය මේ
පැරණි විවහාරය තුල කියනවා මේ හෙළුව වනනවා කියලා. නේද? මොකක්ද ඒ කියන්නේ? සිංහල භාෂාව කතා කරනවා කියන එක. සිංහල භාෂාව කතා කරනවා කියන එක. ඒතර හෙළු කියලා කියන්නේ සිංහල කියන එක. හෙළුබස් කෝඩිය කියන්නේ සිංහල භාෂා කෝඩිය කියන එකම. හරිද? හෙළුබස් කෝඩිය කියලා කියන්නේ සිංහල භාෂා කෝඩිය කියන එකමයි. එහෙනම් ඔන්න නම් තුනක් එතනක් තියෙනවා. අමිති සිංහල කෝඩිය, කවුබස් කෝඩිය, හෙළුබස් කෝඩිය. ඉස්තන් තුනේ ලියා ගන්න මෙන්න මෙතන ඉස්තන් තුනේ ලියා ගන්න තමයි ඒක දුන්නේ. මෙන්න මෙතෙන් දෙක. යන නම් වලින් හැඳින්වීම අක්ෂර මාලාව මුලින්ම සඳහන් වූයේ කියන්නකො පුතේ කවුරු මේ ඉස්තන් දෙන්නේ? කවුරු කියන්නේ මේ ඉස්තන් දෙන්නේ? හිතලා කියන්න නිකන්. මොකක්ද? මේ අක්ෂර මාලාව ගැන මුලින්ම සඳහන් වුණේ කොහේද? ඉස්තනේ ලියා ගන්න සිදත් සංග්‍රහවිහිය කියලා. සිදත් සංග්‍රහවිහිය. සිදත් සංග්‍රහවිහිය. සිදත් සංග්‍රහවේ අක්ෂර හඳුන්වලා අක්ෂර මාලාව හඳුන්වලා තියෙන විදිහ අපි සටහන් කර ගන්න හදන්නේ. සිදත් සංග්‍රහවේ අක්ෂර මාලාව හඳුන්වලා දුන්න විදිහ අපි සටහන් කර ගන්න හදන්නේ. කොහොමද සිදත් සංග්‍රහවේ අක්ෂර මාලාව හඳුන්වලා දීලා තිබුණේ? ඒගොල්ලෝ දාන්න සමහර අය මේ විදිහ. කවියකින් මෙන්න මෙහෙම හඳුන්වලා දීලා තිබුණා. ඔය ඉස්තනේ මම ලියනකොටම ලියන්න වෙලාව ගන්න නැතුව මෙන්න මෙහෙම. පණකුරු පසෙක් එද පණකුරු පසෙක් එද ලුහු ගුරු බෙයින් දස වේ පණකුරු පසෙක් ඉද ලුහු ගුරු බෙයින් දස වේ. මම හයිලයිට් කරලා තියෙන තැන ලියන්න ඕනේ මේ පේජ් දෙක. තව දෙකක් තියෙනවා. පණකුරු පසෙක් ඉද ලුහු ගුරු බෙයින් දස වේ. ගත කුරුද වේ විස්සෙක් ගත කුරුද වේ විස්සෙක් වහරට යුහු සිය බසෙක් වැරදි වචන ලියන්න එපා පුතා හරියට අහගෙන ලියන්න දන්නේ නැත්නම් මේ වචනේ මොකක්ද කියලා අහන්න. පණකුරු පසෙක් ඉද ලුහු ගුරු බේ දස වේ ගත කුරුද වේ විස්සෙක් වහරට යුහු සිය බසෙක්. වහරට යුහු සිය බසෙක්. මෙන්න මෙතන තමයි පිළිය වෙන්නේ. මෙන්න මෙතන. තචුට්ටය අපි දිනවසන් කරා. පණකුරු පසෙක් එද පණකුරු නයන්න මුහුදට ලියන්න අනිවාර්යෙන් පසෙක් එද කියලා ලියන ලුහු ගුරු බේන් දස වේ ගත කුරුද වේ විස්සෙක් වහරට යුහු සිය බසෙක්. මේක යම් යම් වචන ටිකක් තියෙන අපගේ අවධානයට යොමු කරන්නට ඕන. පණකුරු කියලා කියන්නේ පුතා මොනවද? සර් කියන්න කියන්න ප්‍රාණාක්ෂර. ප්‍රාණාක්ෂර. පසෙක් කියලා කියන්නේ මොකක් කියලාද හිතෙන්නේ? පසෙක් කියලා කියන්නේ පහයි කියන එක. සිදත් සංග්‍රහයේ කියනවා ප්‍රාණාක්ෂර පහයි තියෙන්නේ. බලමු පහද කියලා. මේ බලන්න ඔන්න එකයි. මම මෙතන මේ කළු පාටෙන් ලියලා තියෙන ඈ දෙක මෙතෙන්ට ගන්න එපා. ඒ දෙක මෙතෙන්ට අයිති නෑ. ඒකයි මම වෙන පාටකින් කිව්වේ. ඒ දෙක අතහැරලා ඉතුරු 10 ගැන මේ කියන්නේ. මෙන්න පුතා එකයි. ආයන්න කියලා කියන්නේ එක ශබ්දයක් නේද තියෙන්නේ. එක ශබ්දයක් පොඩ්ඩක් දීර්ඝ වෙන එකක් වෙනවා. එච්චරයි. ආ කියලා කියන්නේ එක ශබ්දයක්. ඊළඟට දෙවෙනි එක තමයි මේ සිදත් සංග්‍රහයේ කියන ඊ කියන එක. මේක එක මේක දෙක. ඊ කියලා කියන්නේ එකම ශබ්දයක් දීර්ඝ වීමක් පිටපත් විතරයි තියෙන්නේ.
ඌ කිව්වහම තුන්වෙනි එක. මේ පහ ගැන මම මේ කියන්නේ. දීර්ඝ වීමක් තියෙනවා. ඒ කිව්වහම හතරවෙනි එක. දීර්ඝ වීමක් තියෙනවා. ඕ කිව්වහම පස්වෙනි එක. හරිනේ. සිද්ධාර්ථකරාය මොකද කියන්නේ කියන එක හරි නේද? කියන එක හරි. පණකුරු පසෙක්කේද? 1යි 2යි 3යි 4යි 5යි. මේක ගන්න එපා මේකත් එක්ක අදාළ එකක් නෙවෙයි මම වෙනම ලියලා තියෙන එකයි. එක කියනවා මෙන්න මෙහෙම එකක්. මොකක්ද කියන්නේ ඊළඟට? ලුහු ගුරු වේයි කියලා කියන්නේ වේදෙන් දස වේ කියලා කියන්නේ 10යි. මේ බලන්න පුතේ. අපි ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ මේකට කියන්නේ ලුහු අකුරු කියලා. මෙතන ලුහු අකුරු ඔක්කොම කීයක් තියෙනවද ඈ කියන කොටස නැතුව? මෙන්න එක ලුහු අකුරක්, මෙන්න අනිත් ලුහු අකුර, මෙන්න අනිත් ලුහු අකුර, මෙන්න අනිත් ලුහු අකුර, මෙන්න අනිත් ලුහු අකුර. ලුහු අකුරු වලට තවත් නමක් කියන්න කෙටි ස්වර. නැත්තම් කියනවා රස්ස ස්වර කියලා. උදා සංගීතය ඉගෙන ගන්න අය විශේෂයෙන්ම දන්නවා ලුහු ස්වර කියලා කියන්නේ එක් මාත්‍රාවක් සහිත ස්වර. කෙටි ස්වර කියලා කියනවා. එක් මාත්‍රාවයි. එක් මාත්‍රාව සංකේතවත් කරන්නේ මෙන්න මේ කෙටියෙන් කියලා ඕගොල්ලෝ දානවා. කියන්නේ මේක එකයි කියලා ගණන් ගන්න. ඊළඟට තියෙනවා පුතා ගුරු ස්වර කියලා. මේවට කියනවා ගුරු ස්වර කියලා. ලුහු ගුරු. ගුරු කියලා කියන්නේ දිගු ස්වර, දික් ස්වර, දීර්ඝ ස්වර කියලා කියනවා. මේකේ තියෙනවා අයන්න කොහොම එක මාත්‍රාවයි. අයන්න කොහොම මාත්‍රා කීයද? දෙකයි. මාත්‍රා දෙක මෙන්න මෙහෙම සංකේතවත් කරන්නේ. විරිත් සර් ලුහු වලට ලඝු කියලා කියනවද? මොනවටද? ලුහු වලට ලඝු කියලා කියනවද? ලඝු කියලා කියනවා. ලුහු වලට ලඝු කියලා කියනවා. ඉස්සරහ සටහනේ ඔක තියෙනවා. ලුහු වලට ලඝු ස්වර කියලා කියන සහැල්ලු කියන දාට ලඝු කියලා කියන්නේ. ලඝු ස්වර කියලා කියනවා. ලුහු ස්වර, ලඝු ස්වර, රස්ස ස්වර කියන නම් වලින් ඒක හඳුන්වනවා. ඊළඟ ගුරු ස්වර, දික් ස්වර, දිගු ස්වර, දීර්ඝාක්ෂර කියලා කියනවා. ඉස්සරහට කතා කරමු. එතන අපිට පේනවා මේ අන්න විදර්ශකරා කියුව එක හරියි. පණකුරු පසෙක්කේද 1 2 3 4 5යි. ලුහු ගුරු වේ දසවි 10ක් ඉන්නේ කොහොමද? ලුහු 1යි ගුරු 1යි. 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 එහෙම වර්ග කරලා තමයි 10ක් කරන්නේ. ඊළඟට විදර්ශකරාවේ කියන මොකක්ද කියන්නේ? ගතකුරු කියලා කියන්නේ මොනවද පුතා? ගාත්‍රාක්ෂර කීයක් තියෙනවද? 20ක් තියෙනවා. ගත කුරුදු වේ 20ක් වහරට යොමුසියපතක් කියලා කියන්නේ ව්‍යවහාරය කරනු පිණිස. ඔන්න විදර්ශකරාවේ තමයි ඉස්සෙල්ලම අක්ෂර මාලාව පිළිබඳ විවරණය කරේ. අපි ඒක පැහැදිලි කරගත්තා. ඒකේ තිබුණු අක්ෂර මේ තියෙන්නේ පණපුරු ඔය නිබන්ධනයේ පණපුරු 5යි. ඒක කෙටි ස්වර සහ දිගු ස්වර කියලා 10යි. ගාත්‍රාක්ෂර 20ක් සිංහල භාෂාවේ ව්‍යවහාරයේ තියෙන බව පිටපන් කරමු විතර අවසන් කරන්න පුළුවන්. දැන් එයාම පුරුෂ සංගමයේ දක්වා ඇති අක්ෂර 30ට ඉස්තනේ මොකක්ද දෙන්න ඕන? යන අක්ෂර දෙක. මොන අක්ෂර දෙකද? මෙන්න මේ අකුරු දෙක එතන ලියා ගන්න. යන අක්ෂර දෙක එකතු වීමෙන් වර්තමානයේ අපගේ අවධානය යොමු වන සුද්ධ සිංහල අක්ෂර මාලාව බිහි වී ඇත. ඉරක් අඳ ගන්න පුතේ සුද්ධ සිංහල අක්ෂර මාලාව කියන තැන සුද්ධ සිංහල අක්ෂර මාලාව කියන තැන ටිකක් ඇද ගන්න. මේ ලියන්න හදන්නේ සුද්ධ සිංහල අක්ෂර මාලාව. මේ ඉඩ තියලා තියෙන පුතේ සුද්ධ සිංහල අක්ෂර මාලාව ලියන්න. මේ තියෙන ඉඩ තියලා සුද්ධ සිංහල අක්ෂර මාලාවට අබ්දාල විදිහට ලියන්න. මේ සුද්ධ සිංහල අක්ෂර මාලාව ලියනකොට දරුවනේ ඒ සුද්ධ සිංහල අක්ෂර මාලාවේ මම ඈ දෙක ලියලා තියෙනවානේ වෙන පාටකින්. ඕගොල්ලොත් එහෙමමයි ලියන්න. ඈ කියන අකුරු දෙක වෙන පාටකින් ලියන්න මෙතන. මේ බලන්න සුද්ධ සිංහල අක්ෂර මාලාව කියලම එකපාරක් අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඊ ඒ ඔ ඕ. ඊළඟට කග්ගජ ටඩන තදන පබම යරලව සහල අං අ ආ ඈ ඈ ඊ උ ඌ ඊ ඒ ඔ ඕ. කග්ගජ ටඩන තදන පබම යරලව සහල අං. ඉතාමික්මනින් මේක ලියා ගන්න උතන ඉඩ දීලා තියෙන ප්‍රමාණි ගානට ඈ දෙක වෙන පාටකින් ලියලා ලියන්න.
a e i u e o o hagaja tadana tatana papama yaralawa sahala ang yaralawa sahala ang මම හිතන්නේ ව්‍යාකරණ මාතෘකා ඕගොල්ලොත් එක්ක කතා කර දීර්ඝව සාකච්ඡා කර එකම දවසද දීර්ඝව සාකච්ඡා කර දීර්ඝ මාතෘකාවක් මේ මාතෘකාව ගොඩක් පහුවෙලා අපි තියෙන මාතෘකාව නමුත් අපි සාකච්ඡා කරගන්නකොට මේක ගැටලුවක් නෑ අපි මේ වාරේ අවසන් වෙදි මේක ඉවර කරගත්තාම ප්‍රමාණවත් මොකද මේ වාරට දාල මාතෘකාව තමයි මේ මාතෘකාව ව්‍යාකරණ මාතෘකාව දෙවෙනි වාරට ඔයගොල්ලෝ තියෙන්නේ ක්‍රියාපද මාතෘකාව තුන්වෙනි වාරේ සහ දෙවෙනි වාරේ අවසන් වෙනකොට ඔයගොල්ලෝ පටන් ගන්න තියෙන්නේ සන්ධි කියන මාතෘකාව නිසා ලොකු ප්‍රශ්නයක් නේ නමුත් අපි පොඩ්ඩක් ඉක්මන් කළාද දිනේ ඒක සාකච්ඡා කරලා ඉවර කරගන්න ඕන නිසා වැඩිමනක් කොටසක් අපි ඒක සාකච්ඡා කරා ඒ සම ඔබට ලොකු අවබෝධයක් එන්නට තිය අක්ෂරමාලාවේ ආරම්භය සහ විකාශනය පිළිබඳව මේක අපි දැනගෙන ඉන්න ඕන විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඉස්සෙල්ලක් කො මේ ඉන්න අපේ ඔයගොල්ලෝ මේ අක්ෂරමාලාවක් ඉගෙන ගන්න එකම සහ අවසාන අවස්ථාවෙන් කියන්නේ එකම අවසාන අවස්ථාව වෙන්න පුළුවන් ආයෙ මේක ඉගෙන ගන්න නැහැ මේක අනිවාර්යෙන් බොහෝ අය මෙතන ඉන්න අය තා මේක අපි ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන තියාගන්න ඕන ඒ සාමාන්‍ය අවබෝධය සඳහා තික සාමාන්‍ය අවබෝධය සඳහා තික මම හිතනවා අක්ෂරමාලාව ලියාගෙන අවසන් නැති කියලා නිසා බොහොම කෙටි වෙලාවකින් අපි පන්ති අවසන් කරනවා ඒ මත්තෙන් අපිට තියෙනවා සාහිත්‍යයට අපගේ අවධානය යොමු කරලා ඉන්න මට කියන්නකෝ කවුරු හරි අපි අපගේ අවධානය යොමු කළ දෙවෙනි පාඩමේ අපි 21 22 කවි මේ දවසන් කළේ පාඩම් කරන්න කියලා කිව්වේ ඔව් සර් 21 22 කවි මම හිතනවා පුතා දැන් ඇත්තටම ඔයගොල්ලෝ හොඳට මතක තබා ගන්න කවි පාඩම් කිරීම පිළිබඳ හැමදාම මතක් කරන ඔබ තමන් ස්වයංම මේක අධ්‍යයනය කරමින් පාඩම් කිරීම කළ යුතුයි ඊළඟ දවසේ 22 23 කවි දෙක පාඩම් කරගන්න 23 24 කවි දෙක පාඩම් කරගන්න ඕන අපි දැක්කා 22 වෙනි කවිය දැන් 15 ඉඳලා අපි ගත්තාම 22 වෙනි කවිය අපි හඳුනා 21 වෙනි කවිය අපි හඳුනාගත්තා රිලවුන්ගේ ස්වභාවය පිළිබඳව විවරණයක් කරගත්තා ඊළඟට අපි 22 වෙනි කවියට ගියොත් එහෙම 22 වෙනි කවියේ අපි හඳුනාගත්තා විනානාදී මිහිරියාව නිසා වෙනසකට ලක් වෙච්ච ඒ විනානාදී මිහිරියාවෙන් ඇලී ගැලී සිටිය කෝලක් නැත්නම් අපි කියනවා මේ කොහා පිළිබඳ විවරණයක් අපි හඳුනාගත්තා අපිට ඊළඟ දවසේ පාඩම් කරන්න තියෙන කවිය තමයි 23 වෙනි කවිය 23 වෙනි කවියේ ඔගොල්ලෝ අර මගේ නිබන්ධනේ තියෙනවා ඒ නිබන්ධනේ ඉලක්ක හැඳගත්තර කමක් නැහැ මේ අදාළ තැනට නිබන්ධනේ නිබන්ධනේ ගන්න මේ සාහිත්‍ය දෙවෙනි පාඩමේ නිබන්ධනය මේ තියෙන පුතා වෙන මේ නිබන්ධනේ මම ඔයගොල්ලෝ පොඩක් බලන්න කියලා මේ නිබන්ධනේ අපි 21 22 කවි වලට ගියොත් මේ කවි දෙක තමයි ඔයගොල්ලන්ට මම කිව්වා මෙන්න මේවා highlight කරලා තියාගන්න කියලා රිලවුන් කියන වචනය මේකේ කෝලු කියන වචනය හැම එකෙම එහෙම වචන ලකුණු කරලා තියා highlight කරගන්න 23 වෙනි කවිය පුතා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා නයි මුකටි වගේම එදිරිවාදී කමක් තියෙන පිරිසක් තමයි නයි සහ ගුරුලෝ කියලා කියලා අපි උපුස්ස කියලා ගත්තත් කමක් නැහැ. ගුරුලා කියලා කියන සත්‍යය. ගුරුළු ගෝය. ගුරුලා කියලා කියන්නේ ගුරුලා කියන සත්‍යය මේ සර්පෙන් ආහාරට ගනිමින් ජීවත් වෙන විශේෂම සර්පයන් ගොදුරන් බවට පත් කරගන්න ගොදුරු බවට පත් කරගන්න සතෙක්. ඒතර ඔවුන් අතර තියෙන බොහොම එදිරිවාදී සිතක්, වෛරී සිතක් තියෙන. ඒතර මේ වෙලාවේ
නාග සමූහය ඇවිල්ලා ඊටාම කැමැත්තෙන් රැස් වෙලා ඉන්න මොකක් කරන්නද වීණානාදේ මිහිරියාව අහන්න. හරිම වැඩි කියලා කියන්නේ උන්ගේ හතුරු බවට පත් වෙලා ඉන්නේ. ගුරුලොත් ඒ අසලම ඉන්න වීණානාදයේ කෙරෙහි ලෝභ කරේ. ඒ මොකද වෙලා තියෙන්නේ? අද දිනේ මේ වීණානාදයේ ඇහෙන මේ වෙලාවේ නයින් ගාවවත් ගුරුලෝ ගාවවත් ඉදිරිවාදී සිතක් එවත් වෛර සිතක් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ වීණානාදයේ මිහිරියාව කොතරම්ද කියලා යනුව පැහැදිලි වෙනවා. අසන නිසින්නයි කැලවතලෝයා අසන නිසින්නයි කැලවතලෝයා ඕන් වෙතම සිට ඕන් වෙතම සිටනා ගුරුලෝයා ඕන් වෙතම සිටනා ගුරුලෝයා වයන ඒ වෙනනද ලොබම කළෝයා එදින වෛර සිත සිහි නොකළෝයා එදින වෛර සිත සිහි කරන්නවත් වෙලාවක් නැහැ ඒ තරම්ම ලෝභ කමින් බුද්ධිල විනානාදී මිහිරියාව අහමින් රස විඳින්මින් ඉන්නවා. එතකොට නයින්ටත් මාර වැඩේ අමුතු වැඩක් අද වෙලා තියෙනවා. උන්ටත් මතක නැහැ ඉන්නේ කොහෙද කියලා. උන් රැස් වෙලා ඊටාම ආසාවෙ විනානාදී මිහිරියාව අහනවා. ඒ අස්සලම හරිම වැඩේ ගුරුලොත් ඉන්නවා. ඕනුත් විනානාදී මිහිරියාව අහනවා මිසක් වෙනද වගේ උන් අතර තිබුණු මේ ගැටීම පිළිබඳව අංශු මාත්‍රිකුත් සිතක් දී කරන තරම් උන්ට වෙලාවක් තිබ්බේ නැහැ. ඉරක් ඇඳගන්න ඒක නිසා 23 වෙනි කවියේ නාග සමූහය කියන වචනයටයි ගුරුලෝ කියන වචනයටයි highlight කරගන්න. නාග සමූහය සහ ගුරුලෝ. අපි යනවා ඊළඟ දවසේ පාඩම් කරගෙන යන 24 වෙනි කවිය. සාමාන්‍ය පන්තියේ මේ කවි දෙක තමයි පාඩම් කරන්නේ. බැඳිදන මන වේයු මෙහි ඇදුරෝයා බැඳිදන මන වේයු මෙදුරියා විදිසත් සර වෙන සර බින්දිසත් සර වෙන සර මధుරෝයා විදිසත් සර වෙන සර මధుරෝයා රැදිසතෝ සින් සැන හුණු ඉදුරෝයා වැඳිදන සිරිගත් තුය කිඳුරෝයා ඉරක් කරගෙන කිඳුරෝ ගැනයි මේ කවිය කියන්නේ. කිඳුරෝ ගැන කිඳුරන් කියන්නේ කිඳුරවාදී කියන්නේ. හරි මේ කවිත ඊළඟ දවසේ පාඩම් කරලා කියා ගන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලන්ට මම මතක් කරනවා. ඔයගොල්ලෝගේ සාහිත්‍ය පොතේ තියෙනවා පුතේ තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමෙත් මම අද කවි සාමාන්‍ය පන්ති කවි පාඩම් කරන්න පටන් ගත්තා. තුන්වෙනි පාඩමෙත් තමලේසි පාඩමක්. තුන්වෙනි පාඩමේ පළවෙනි කවිය ඔයගොල්ලෝගේ අවධානයට ගන්න පළවෙනි කවිය පාඩම් කර ගන්නට අවශ්‍යයි. පළවෙනි කවිය ළඟ දවස් සූදානම් කරලා තියාගන්න. පළවෙනි කවිය පාඩම් වෙලා තියෙන්නට ඕන. පළවෙනි කවිය තමලේසි කවියක්. පළවෙනි කවිය තමලේසි කවියක් තියෙන්නේ. තුන්වෙනි පාඩමේ තියෙන කවි ටික ගත්තොත් පුතේ අපිට පේනවා ජන කාව්‍යේ තව වර්ගයක් ගැන කතා කරනවා. ජන කවි වර්ග තියෙන්නේ. පාරු කවි, පතල් කවි, කමත් කවි, ගොයම් කවි මෙහෙම අපි ගන්නවානේ ගෑනන් කවි. මේ විදිහට ගන්නවානේ කවි වර්ග නේද? ඒ වගේ ජන කවි වර්ග අතරින් තවත් එක ජන කවි වර්ගයක් මේකට අරගෙන තියෙන්නේ තමයි උපදේශන ජන කවි. උපදේශන ගණේ ජන කාව්‍ය ටිකක් කරන් තියෙන්නේ. උපදේශ දෙන ස්වභාවය ටිකක් ජීවිතේ හැඩගස්වා ගන්න තරම් වටිනා කියන කවි පෙළක් මේක එකතු කරලා තියෙන මේකෙන්ට ජීවිතය අපේ ජීවිතේ ඉතාම හොඳ නිවැරදි චර්යාවන් වලට නිවැරදි මඟකට අපේ මනස ගෙන යන්න පුළුවන් ඉතාම සුවිශේෂී කවි 8ක් මේකට එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔබගේ අවධානය මේ කවි 8 කෙරෙහි යොමු කරන්න එක විශේෂයෙන්ම එක ගන්න තියෙන කාරණා බොහෝ තියෙනවා. ඉතින් පළවෙනි කවියට ඔබගේ අවධානය මම යොමු කරනවා. පළවෙනි කවියේ තියෙන දරුවනේ මිනිසුන් මේ යම් දේවල් මිනිස්සු විශේෂ මිනිස්සු හඳුනා ගන්න කොහොමද කියලා අපිට ඉංගියක් පළ කරන්න. මෙන්න මෙහෙම හඳුනා ගන්න මිනිස්සු. අපිට කියනවා මට ඔයගොල්ලෝට කියනවා මිනිස්සු මෙන්න මෙහෙම හඳුනා ගන්න. මිනිස්සෙක් හඳුනා ගන්න පුළුවන් ඒ මිනිස්සයා කරන්න යන වැඩේ හරියට කරයිද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත්. කවිය ඔයගොල්ලෝට මතක් වෙනවා ඇති. පොත අරගෙන බලා ගන්න. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිතරෙන් දැනේ අමුතු බත්ති මහත ඇල්ලුමෙන් දැනේ හානා හිය පානාට හැරෙන් දැනේ. කවිය අදහසට අපි යමු. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි පද පෙළේ කියන්නේ ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. පුතා ගහක් කපන්න යන මිනිස්සේ. ඒ ගහ කපන්න කලින් ගහ එකපාර කිහිපුවම අපි නෝ පොඩි ගහක් තියෙන කොහෙද තැනක
හොඳට කපන්න පුළුවන් ඊට අවස්ථාව තියෙන තැනක නම් කපන්නේ සාමාන්‍යයෙන් ඒ කොහොම නමුත් ගහ ගාවට ගිහිල්ලා කිහිපු ගාමම ගහට පොරවක් අරගෙන කපාගෙන ගියොත් නැත්තම් කියතක් කරන් ඉරාගෙන ගියොත් ඒ ගහ කපන්නේ යා සූදානම් වෙන ආකාරය අනුව අපිට කියන්න පුළුවන් යා ඒ ගහ කපයිද නැද්ද කියලා. ඒ කියන්නේ අපි දුම් ගහක් කපන්න යන මිනිස්සෙක් නම් ඒ ගහ වට සුද්ධ කර ගන්නට ඕන. පොරව හරියට දිගහැරලා ගහන්න පුළුවන් වෙන්නට. එහෙම නැත්තම් කියත අදින්න පුළුවන් ඉඳ ප්‍රස්තාව එතන හදා ගන්නට ඕන. ඒ වගේම ගහේ මොන පැත්තෙන්ද කපන්න කියලා තමයි තීරණය කරන්න ඕන. නේද? පහළ පැත්තේ ගියක් තියෙනවා, උඩි පැත්තේ ගහ තියෙනවා. කැපුවොත් ගේ පැත්තට වැටෙනොත් ගේ ඉවරයි. නිසා ගහ කපන්න සූදානම් වෙන කෙනා ඒ ගහ නිවැරදිව හරියට කපාවිද නැද්ද කියලා ඒ ගහ වටා කැරකිලා ඒ ගහේ පැත්ත බලලා සූදානම් වෙන ආකාරය අනුව කියනවා. ඒක නිසා ගහ වටා සුද්ධ පවිත්‍ර කරගෙන නිවැරදි විදිහට ගහ සුද්ධ පවිත්‍ර කරගෙන නිවැරදි විදිහට ගහ කපන සූදානම් වෙන ආකාරයෙන් අපිට කියන්න පුළුවන් මේ මිනිස්සේ ඒ ගහ නිවැරදිව කපාවිද කියලා. ඊළඟට ගත්තොත් මිනිහා නොමිනිහා යන කඩිසෙරින් දැනේ. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවද නැද්ද කියලා ඔයගොල්ලෝ හරියට වැරදි කරනවද නැද්ද කියලා ඔයගොල්ලෝ තීරුම් බේරුම් කරගන්න පුළුවන් කොහොමද ඔයගොල්ලෝ වැඩ කරන ස්වභාවයෙන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හන්දියට ආවම ඔයගොල්ලෝ කවි ටික පාඩම් කරගෙන ඇවිල්ලාද නැද්ද කියන එකකින් මට කියන්න පුළුවන් ඔයගොල්ලෝ වැඩ ටික හරියට කරනවද කියලා. වැඩ ටික හරියට. විචාරයක් ලියන දුන්නාම විචාර ලියාගෙන එනවද ඇවිල්ලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් විචාර ලියාගෙන අපිට තේරෙනවා මෙයා මේ ඉගෙන ගන්න තමයි වැඩ කරන්නේ. විචාර ලියාගෙන ඇවිල්ලා නැත්තම් දුන්නු කවි ටික පාඩම් කරලා නැත්තම් අපිට හිතෙන්නේ මේ දරුවා මේ සූදානම් වෙන්න විභාගයක් ලියන්නේ එහෙම නැත්තම් ඉගෙන ගන්න නෙවෙයි වෙන මොකක් හරි දෙල්ලමකට තමයි වෙලෙත් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ තාක්ෂණය පාවිච්චි කරලා මේ ඉගෙන ගන්නවා. මේ තාක්ෂණය පාවිච්චි කරලා ඉගෙන ගන්න අතරතුර වෙනස් දේවල් කරනවා නම් අපිට හිතෙන ඔයා ඉගෙන ගන්න නෙමෙයි මේ සූදානම් වෙන්නේ. මේ තාක්ෂණය භාවිත කරලා වෙනස් මඟක තමයි මේ යන්නත්. නිසා මිනිස්සෙගේ කල් ක්‍රියාවේ යන පරිසරෙන් දැනේ කියලා ගැන යා ක්‍රියා කරන ආකාරයෙන් අපිට කියන්න පුළුවන් එයා මොන වගේ දෙයකට ලෑස්ති වෙන්නේ කියලා. හරිද? ඒක හඳුනා ගැනීමේ දෘෂ්ටියක් බුද්ධියක් අපිට තියෙන්න ඕන. ඊළඟට ගත්තොත් අමුතු බද්දීම තැල්ලෙමින් දැනේ. ඔය ප්‍රහසන ගණේ ගෙදරට කෙනෙක් ආවම අපි නිකන් වැලමිට අලලා කියනවා ඉන්නද කාලයක්. ඉන්නද කාලයක්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විවහාර කරනවා බත් ටිකක් කනවයි, තේ ටිකක් බොනවයි, කනවනම් බොනවනම් ඕනේ නෑනේ. නේද? එහෙම ඕනේ නෑ. නිසා කෙනෙකුට සංග්‍රහ කරන්නද මෙයා ඇත්තටම මේ උදව් කරන්නද ලේසි වෙන්නේ. මෙයා ඇත්තටම මට කැමැත්තෙන්ද කතා කරන්නේ කියන එක හදා ගන්න පුළුවන් දැනගන්න පුළුවන් කොහොමද එයාට ඒ කරන ආමන්ත්‍රණය එයාව ඒ සඳහා කරන ලබන ආරාධනයක ස්වභාවය ඒක තව අක්ෂර අපිට උපදෙස් දෙනවා පුතා හඳුනා ගන්න පුළුවන් කෙනෙක් ඔයාට ආරාධනා කරන්නේ සත්භාවයෙන්ද කියලා අමුතු බද්දීම තැල්ලුමෙන් දැනේ හරි ඊළඟ අපි අවසාන පද පිළිවෙලට ගියොත් හානා හීය පානාට හැරෙන්නේ පුතා මෙතන හානා හීය කියලා කියන්නේ මොකක්ද මේ සීසානෙකට නේ පළමු හීය දෙවන හීය නේ මිම් හීය ඔහොම කියලා කුඹුරු නැත්නම් කෙතාස්සෙද්දී මේ විවිධ අවස්ථා ටිකක් තියෙනවනේ පළමු හීය දෙවන හීයෙම ඒ සඳහා අපි භාවිතා කරන අම්බරු මීහරක් භාවිතා කරනෝනේ ওই මීහරක් භාවිතා කරනකොට මීහරක්ට කෑ ගහන්න ඕන උන් මයේ පොළොව මඩව ගන්න කුඹුර මඩව ගන්න ඒ මඩව ගන්න කෑ ගහන ස්වභාවයක් තියෙනවනේ ඊගාල කෑ ගහන්නේ නේද? ඒක හයියෙන් කෑ ගහන. අන්නේ හඬ ඇව්වහම කියන්න පුළුවන් මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ අද කුඹුර හරියට හාලා ඉවර කරයිද? කොච්චර ප්‍රමාණයක් මේ කුඹුර සීතානට ඉන්නවද? කොයිතරම් වපසරියක් සඳහා මේකේ මීහරක් නැත්නම් අපි කියනවා අම්බරුවන් කොයිතරම් ප්‍රමාණයක් මේකේ ඉන්නවද කියලා අර හඬින් කියන්න පුළුවන්. වැඩේ කෙරේද නැද්ද කියලා කියන්න පුළුවන්. ඒක නිසා කුඹුරක් අස්සක් තියෙන කුඹුරක ඒ හීය සදා භාවිතා කරන මීහරක් එලවන්න නැත්නම් අපි කියනවා අම්බරුවන් එලවන්නට කෑ ගහන ස්වභාවය කෑ ගහන ආකාරය ඒ අඬහැරේ කියලා කියන්නේ කෑ ගහන එකනේ ඒ කෑ ගහන ස්වභාවයෙන් කියන්න පුළුවන් මේ මිනිස්සයා මේකට දක්ෂද කියලා. ඉතින් අපිට පේනවා මේ කවිය ගත්තාම ජීවිතේ කෙනෙක් මොන හරි දෙයක් කරන්න හදනකොට තේරෙනවා යා ඒ වැඩේ කරයිද නැද්ද කියලා. ඒක තමයි මේ කියන්නේ. මේක අපි හොඳට තේරුම් ගන්න. මිනිස්සෙගේ ස්වභාවය මේ අනුතේ තෝරා ගන්න තේරුම් ගන්න. උගලුන්ටත් බුද්ධිය තියෙනවා. හැමෝටම බුද්ධිය තියෙන්නත් ඕන. මේ මිනිස්සේ වැඩේ කරාද නැද්ද කියලා තේරුම් බේරුම් කරගන්න. හරිද? හරි. එහෙනම් ඔන්න ওই ටික තමයි අපි ඊළඟ දවසේ පාඩම් කරගන්න ඕන කවිය. මේක පාඩම් කරගන්නව අපර මම සාමාන්‍ය පන්ති පාඩම් කරලා දුන්න පාඩම් ගන්න නැහැ කියලා කිව්වා. මේක කවිය ලියන අතරේ පාඩම් කරලා ඔයගොල්ලෝගේ පාඩම් ගන්න ක්‍රමයක් ඇත්තටම නෑ. කොහොම නමුත් ඔයගොල්ලෝ මම මේ කියන කාරණාව තේරුම් බේරුම් කරගෙන අපි දැන් සාමාන්‍ය පන්ති ඉන්න ප්‍රමාණය මේක ඉච්චන්න ඕන නිසා මම අද කතා කරේ. මේක පාඩම් කරලා තියාගන්න. එහෙනම් දෙවෙනි පාඩමේ 23 වෙනි සහ 24 වෙනි කවියත්
තුන්වෙනි පාඩමේ පළවෙනි කවියත් පාඩම් කරලා තියාගන්න. ඒ වගේම අද සාකච්ඡා කර පටන් ගත්ත ව්‍යාකරණ විමසුම පළවෙනි නිබන්ධනයේ ව්‍යාකරණ මාතෘකා ටික භාෂාව පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලෝ දැන් භාෂාව පිළිබඳව යම් කියවීමක් තියෙනවා. ඔයගොල්ලන්ට හැදෑරීමක් තියෙනවා. ඒ වගේම භාෂාවේ වර්ධනයේ ලේඛන විවහාරය තුළ විශේෂයෙන්ම ලේඛනයේ ආරම්භය සහ වර්තමානයේ අක්ෂර මාලාව දක්වා වර්ධනය පිළිබඳ විවරණයක් අපිට අරගෙන තියෙනවා. මේ ගැන ඔයගොල්ලන් අවධානය යොමු කරන්න. යොමු කරලා ඊළඟ දවසෙත් අපි සුපුරුදු පරිදි හමු වෙනවා. අදහස් මොනවා ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් ඉක්මනින්. කාට හරි සර් ලිට් ක්ලාස් එක කවදද පටන් ගන්නෙ? ඇහුන්නේ ලිට් ක්ලාස් එක කවදද පටන් ගන්නෙ? ලිට් එකද? ඔව් සර්. ලිට් ක්ලාස් එක. පුතේ ලිට් ක්ලාස් එක අපිට පටන් ගන්න පුළුවන් හෙට උනත්. ප්‍රශ්නේ තියෙන වෙලාව. දැන් හෙට ඔයගොල්ලන්ට තියෙනව නේද මොනවද IT? උදේ පන්තියක් තියෙනව නේද? දැන් මම බැලුවේ ඒකයි. නැත්තම් දැන් මම 11 වසර නම් කරන්න හිතන් ඉන්නේ උදේ පාන්දර 5:07 හෝ 5:06 වගේ. ඔයගොල්ලන්ට උදේ පාන්දර දැන් මේ අවුරුදු දින එක තීරුමක් නේ. දැන් 11 වසර නම් මම උදේ 5:06 කරනවා. මේ සතිය පටන් ගන්න. ඒ අනුව මම බලලා ඔයගොල්ලෝ උදේට අමාරු මට හිතෙන 10 වසර ඔයගොල්ලෝ තාම 10 තිජනේ මදි නිසා අවස්ථාවක් අරගෙන කරන්න ඕනේ කියන හැඟීම තමයි තියෙන්නේ. ඉතින් මේ සතියේ අර පන්තිය පටන් ගන්න මේ සතියේ ඒක ඔයගොල්ලෝගේ පන්තියක් මේ සතියෙම පටන් ගන්නවා. WhatsApp එකට යොමු කරන්න ඉස්පත් සම්පති. හරිද? හරි. එහෙනම් අපි පන්තිය අවසන් කරමු අද දිනේ. හැම කෙනෙකුටම ගැටලුවක් තියෙද? භාෂාව මගෙන් ඉටු කර ලබන කාර්යයන් කිව්වේ නෑනේ සර්. භාෂාව මම ඉටු කරන කාර්යයන් තමයි මම ඊළඟ දවස් දෙන්නම්. ඕන එකක් දැන්ට ලියලා තියන්න. අපේ සංස්කෘති ඉදිරියට පවත්වාගෙන යන්න කියලා තා කරුණු ගොඩාක් අපිට කියන්න පුළුවන්. නමුත් අපි ඒක ගමන් කොයිස්ලා දෙන්න කියලා. හරි. එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝන් සර්.